සම්බෝධි වන්දනා තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. උතුම් බිනර පුර පස්වලොස්වක පොහෝදා ශ්‍රී සම්බෝධි වන්දනා සජීව විකාශයත් සමගින් යලිත් ඔබ මෙලෙසින් එකතු වන්නේ. සදහවත්නි අපි මෙලෙසින් සූදානම් වන්නේ ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රාශියක් සිදුවුණු උතුම් බිනර පුර පස්වලොස්වක පොහෝ දවසේ ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය ඒ වගේම බෞද්ධ ගුවන් විදුලිය පොහෝදා සජීව විකාශන මාලාවෙන් ඔබ වෙනුවෙන් sannivedanaya කරන පළමුවන සද්ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්නට. සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ දම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩ හිඳින පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය මාතර මහින්ද පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදුනාද නංවා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද දවසේ මේ උතුම් වූ බිනර පුර පස්වලොස්වක පොහෝදා ධර්ම දාණය ලෝසත වෙත බෙදා දෙමින් මේ දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් ලබා ගන්නමින් කටයුතු කරනවා නුගේගොඩ විජේරාම පටුමග පදිංචි අබේරත්න පවුලේ පින්වත් පිරිසත් ඒ වගේම රාජගිරියේ පදිංචි උපේන්ද්‍ර මහත්මයා සහ එරංගා සමරතුංග මහත්මිය දිනු සහ තෙරුණී දියණියන් ඇතුළු එම පවුලේ පින්වත් පිරිසත් එකමුතු වෙන්. එහෙමනම් හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජාවන් මැද්දේ පළමුවෙන් අප ලෝතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කරන්නට ඉන් අවසන පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටි පිළිගන්වමින් දේශනාව වෙනුවෙන් ආරාධනා කරන්නට පින්වත් දායක පිරිසට අප දැන් අවස්ථාව ලබා දෙනවා. ඉන් අනතුරුව පින්වත් ස්වාමීන් වහන්සේ විසින් මේ උතුම් සත් ධර්ම දේශනාව මෙතෙන් සිට දේශනා කරනවා ඇති. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස
තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සම්බෝධි මහා විහාරයේහි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේහි වර්තමාන සභාපති දුරන්දර අවසරයි අතිපූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද අපේ පින්වත් හැමදෙනාම ඊටාම වටින දවසක්. ඒ දවසට වටිනාකමක් තමන්ගේ ජීවිතයට ලබා ගනිමින් අද මේ දවස පුරාම සිල්වත්ව ධර්මානුකූල සිතුවිලි හදවතෙහි උපදවාගෙන මේ දවස ගත කරන්නට මේ බලාපොරොත්තු වන්නේ. එවන් උතුම් දවසක් අර්ථවත් කරගන්නට මේ වෙරදරන මේ වෙලාවේ ඒ සඳහා තවදුරටත් තමන්ගේ ජීවිතයේ දහමින් පෝෂණය කරගන්නට ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි
මේ සූදානම් වන්නේ. අද ධර්මානුශාසනාව සඳහා පින්වතුනි මම මාතෘකාව ලෙස තෝරා ගන්න අදහස් කරගත්තා සංයුක්ත නිකායේහි පළමුවෙනි පොතේ 38 වෙනි පිටුවෙහි සංග්‍රහ වෙලා තිබෙන සාදුහු කියන සූත්‍ර දේශනාව. බොහොම වටින සූත්‍ර දේශනාවක්. අපිට මේ වචනේ නම් ගොඩාක් හුරු වචනයක්. සාදුහු කියන වචනේ. අපි නිතර භාවිතා කරන වචනයක්. අපි නිතර භාවිතා කරත් සමහර කෙනෙක් මේක භාවිතා කරන්නේ ලොකු අවබෝධයකින් නෙවෙයි. ඇත්තටම අපියි මේ සාදු කියලා කියන්නේ. අපි වඳිනකොට අනුමෝදන් වෙනකොට ওই වචනේ පාවිච්චි කරනවා. සාදුහු කියන වචනේ අපි භාවිතා කරනවා. අපි වඳිනකොට අපි යම් ප්‍රීතියක් ප්‍රකාශ කරනකොට කවුරු හරි අපිට පින්කමක ඡායාරූප ටිකක් ගෙවුවොත් අපි ඕකට සටහන් කළේවනේ සාදු සාදු කියලානේ. ඇත්තටම ඇයි අපි මේ සාදු කියන්නේ? මොන අර්ථයෙන්ද? ගොඩක් දෙනේ මේකේ හරිම අර්ථය අවබෝධ කරගෙන නැහැ. හැබැයි මේ අර්ථය ඉස්මතු වෙන වැරදි වචනයක් අපි භාෂාවේ තියෙනවා. අපේ භාවිතාවේ තියෙනවා. ඒ තමයි අපි යමක් පුදුමයටපත් වෙනවා නම් අපි ගොඩාක් වෙලාවට භාවිතා කරන වචනයක් තියෙනවා මේ මාරයි කියලා වචනයක්. ඒක මාරයි මාර වැඩක් උනේ වගේ වචනයක් අපි භාවිතාවේ තියෙනවා. හොයල බැලුවොත් ඕකේ ලොකු අර්ථයක් නැහැ. හැබැයි වචනේ තියෙන භයානක බව තමයි ඒක මාරයට අයිති වචනයක්. ඉතින් මේ වචනේ භාවිතා කරන අපි මාරයට යටයි. අපේ සම්මා දිට්ඨිකත්වයට පින්වතුනි මේක ලොකු හානියක්. ඒ නිසා අපේ පින්වතුන් ඒ වචනේ භාවිතාවෙන් පුළුවන් තරම් ඉවත් වෙන්න. ඒක තමන්ගේ භාවිතාවෙන් දුරු කරලා දාන්න. හරි සිහියක් පිහිටුවගෙන ඒ වචනේ පාවිච්චි කරන එකෙන් වළකින්න. මේ සාදු කියලා කියන්නේ ඇත්තටම මොකක් නිසාද? බලන්න මේ වචනේ තේරුම හරියට අවබෝධ වුණාම අපේ භාවිතාවට කොච්චර ගැළපෙනවද කියලා අපි භාවිතා කරන තැන්වලට. සාදු කියලා කියන්නේ අපි දැන් හිතමු යමක් තියෙනවා හොඳයි. අපි ඒකට කියන හොඳයි කියලා. නමුත් අපිට කියන්න ඕනේ මේ හොඳයි කියන එකට වඩා ගොඩක් හොඳයි කියලා මේක කියන්න ඕනේ. හොඳයි කියන එකට වඩා ගොඩාක් හොඳයි කියන භාවිතා කරන වචනේ තමයි සාදු කියලා කියන්නේ. යමක් යහපත් නමුත් අපිට කියන්න ඕනේ ඒක ගොඩාක් යහපත් කියලා. වැඩි යහපත් බවක් තියෙනවා. කල්යාණ බවට වඩා අති කල්යාණ බවක් තියෙනවා. අන්නේ අති කල්යාණයි කියන්න වඩා වැඩි යහපත් බවක් කියන්න ගොඩාක් හොඳයි කියන්න අපි භාවිතා කරන වචනේ තමයි සාදු කියලා කියන්නේ. දැන් මම ඔක භාවිතා කරන තැන්වලට මේක විස්තර කරලා දෙන්න. අපිට පින්කමක ඡායාරූප ටිකක් කියවනවානේ. අපි ඒක සටහන් කරලා යන සාදු 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 මමත් මේ පින්කම දැක බලා අනුමෝදන් වුනිමි. ඒකට ඒ සාදු සාදු කිව්වේ. මේක ඉතාම හොඳ පින්කමක්. අපිට කියන්න ඕනකම තියෙන එකයි. මේ පින්කම ඉතාම හොඳ පින්කමක්. ඉතාම හොඳ පින්කමක්, ඉතාම හොඳ පින්කමක්.
අති කල්යාණෝ පින්කමක් මේක. අනේ මමත් මේ පින්කම අනුමෝදන් වුණා කියලා තමයි ඕකින් සටහන් කළේ යවන්නේ. දැන් ඔය මමත් පොඩි කාලේ වැරදිට හිතන් හිටපු කාරණාවක්. සමහර කෙනෙකුට මේක මේ විදිහට හිතෙන්නත් ඇති. බුදුහාමුදුරුවෝ සමහර තැන්වල භික්ෂුන් වහන්සේලා හොඳ දේවල් කරාම අපි දැකලා තියෙන මේ සාදු 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 කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. දැන් අපි ගොඩක් වෙලාවට හාමුදුරුන්ට වඳිනකොට අපි ඔය වචනේ පාවිච්චි කරනවානේ. භාග්‍යවතුන් වහන්සේට වඳිනකොටත් අපි ඔය වචනේ පාවිච්චි කරනවා. හැබැයි ඉතින් වඳිනකොට මේ වචනේ පාවිච්චි කරන එක කොයිතරම් හොඳයිද කියන එක පිළිබඳ මට අදහසක් නැහැ. ඊටාම හොඳයි කියලා වන්දනා කිරීම. හැබැයි මේ හාමුදුරු නමකට වඳිනවා නම් අපේ පින්වතුන්ගේ හිතේ මෛත්‍රී සහගත සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන් ඕනනම් මෙහෙම. ඔය සාරාණීය වත කියලා වතක් තියෙනවා. පඨම සාරාණී සූත්‍රය කියලා සූත්‍රයක. එතනදී කියනවා මේ දැන් අපි හිතමු කෙනෙකුට අපි වඳිනවා. අපි වඳිනකොට අපි හිත තුළ උපදව ගන්න පුළුවන් නම් මෙන්න මෙහෙම. අපි හිතමු හාමුදුරු නමකට වඳිනවා නම් ඔබ වහන්සේ අවෛරී වෙත්වා. ඔබ වහන්සේ මෛත්‍රී සිතුවිලි ඇති කරගනිත්වා. ඔබ වහන්සේ සද්ධා සම්පන්න වේවා, සීල සම්පන්න වේවා, සති සම්පන්න වේවා, සමාධි සම්පන්න වේවා, ප්‍රඥා සම්පන්න වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ වහන්සේගේ ආර්ය ප්‍රතිපදාව ඊටාම පහසුවෙන් පුරන්නට හැකි වේවා කියලා අපේ හිතින් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් වඳිනකොට අර නිකන් සාදු කියනවට වඩා ඒක හරි අර්ථ සම්පන්නයි. ඔය සාරාණීය වත පැහැදිලි කරද්දී ওই කාරණාව භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා. අපි කාට හරි වඳිනකොට ඔන්න ඔය අර්ථයෙන් වඳිනවා නම් අපේ හිත තුළ අර මෛත්‍රී සිතක් උපදව ගන්නට ඒක ලොකු උපකාරයක් සලසනවා. සාදු සාදු කියනවට වඩා ඒක ගොඩක් වටිනවා කියලා මගේ අදහස. ඒකන භාග්‍යතුන් වහන්සේ සමහර තැන්වල අර විදියට අර සාදු සාදු කියලා ප්‍රකාශ කරනකොට මටත් හිතෙනවා මේ භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුවට වඳිනවද? ඒ වඳීමක් නෙමෙයි කරන්නේ. ඒක උදාහරණයක් කියනවා නම් අර දවසක් භික්ෂුන් වහන්සේ නමක් ඔය අම්මටයි තාත්තටයි උපස්ථාන කරනවනේ. ඕකේ භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වම මේ අසවල් භික්ෂුව ගිහියෝ පෝෂණය කරනවා කියලා බුදුහාමුදුරුවෝ භික්ෂුව කතා කෙරුවා. අහනවා මේ ඇත්තද මහණ මේ නුඹ ගිහියෝ පෝෂණය කරනවා කියන්නේ? මොකද භික්ෂුවකට තමන්ට ලැබෙන ප්‍රත්‍යයෙන් ගිහියන් පෝෂණය කරන එක සුදුසු නෑ. එතකොට ඒ වෙලාවේදී කියනවා ඔව් ස්වාමීනි. ඊළඟට අහනවා කාවද පෝෂණය කරන්නේ? ස්වාමීනි මගේ අම්මයි තාත්තයි. අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මොකද කරේ? සාදු 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 ඔබ ඊටාම හොඳ දෙයක් මේ කළේ. මමත් අතීතේ පාරමිතා පුරදී කරපු උතුම් පාරමී ගුණයකුයි ඔබ මේ සම්පූර්ණ කරන්නේ. අර එතනදී අර භාග්‍යවතුන් වහන්සේ සාදු 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 කියලා ප්‍රකාශ කරේ මොකටද? මහණ නුඹ ඊටාම හොඳ දෙයක් ඔය කළේ. ඔබ ඊටාම හොඳ දෙයක් ඔය කළේ. ඔබ අති කල්යාණෝ දෙයක් ඔය කළේ. දැන් අපිට යමක් හොඳයි කියන එකට වඩා ගොඩාක් හොඳයි කියන්න නම් ඕන නම් යමකට අපි අති කල්යාණ බවක් කියන්න ඕන නම් අපි භාවිතා කරන වචනේ තමයි සාදු 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 කියලා කියන්නේ. ඒ නිසා මේ කාරණාව මං හිතුවා විස්තර කරොත් වටිනවා කියලා. මොකද අර වැරදි අදහසත් විස්තර කරන්න පුළුවන් නිසා. එනිසා මේ වචනේ භාවිතා කරනකොට ඒ අවබෝධය ඇති කරගෙන භාවිතා කරන්න. මේ සූත්‍ර දේශනාවත් ඒ වගේ සූත්‍ර දේශනාවක්. ඊටාම හොඳ කරුණු ප්‍රමාණයක් බුදුරජාන් වහන්සේ දේශනා කරන නිසා තමයි මේ සූත්‍රයට ওই නම තියලා තියෙන්නේ සාදු කියලා.
දවසක් බුදුරජාන් වහන්සේ ඔය සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට එක්තරා රාත්‍රියක දෙව්ලොව හිටපු මේ සතුල්ලපකායික කියලා දෙවිවරු පිරිසක් භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියා. මේ සතුල්ලපකායික කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයේදී ඊ타ම හොඳින් සම්මාදිට්ඨිකව කුසල් වඩපු ඒ දෙවිවරු පිරිසක් මනුෂ්‍ය ලෝකයේ හිටපු මිනිසු පිරිසක් මැරිලා දෙව්ලොව ඉපදුනාම ඒ දෙව්ලොව ඉපදිච්ච ඒ දෙවිවරු අන්‍ය දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච දෙවිවරු. ඔවුන්ගේ ප්‍රඥාව ඉතාම උසස්. ඔවුන්ගේ සද්ධාව ඉතාම උසස්. උසස් දියුණු මනසක් තිබිච්ච දෙවිවරු නිසා තමයි මේ දෙවියන්ට මේ සතුල්ලපකායික කියලා කියන්නේ. මේ දෙවිවරු පිරිස බුදුරජාන් වහන්සේ හමුවට පැමිණියා. පැමිණිලා සියල්ලෝම භාග්‍යතුන් වහන්සේට එකවර වන්දනා කරනවා. එහෙම වන්දනා කරලා එක දෙවියෙක් බැගින් බුදුරජාන් වහන්සේ ඉදිරිපිටට ඇවිල්ලා උදාන වාක්‍ය ගානේ ප්‍රකාශ කරනවා. මොකටද මේ උදාන වාක්‍යයක් කියලා කියන්නේ? අට කතාවේ විස්තර කරනවා මේ උදාන වාක්‍යයක් කියන කාරණාව. දැන් ජල බඳුනකට ජලය දානවා ඒ භාජනයේ ප්‍රමාණයට වඩා වැඩිපුර. එතකොට ඒ භාජනයේ උතුරලා යනවා. තෙල් බඳුනකට තෙල් දානකොට ඒ දාන භාජනයට වඩා වැඩිපුර තෙල් දැම්මොත් උතුරලා යනවා. අන්න ඒ වගේ හදවතේ යම් ප්‍රීතිය ජනනනය කරන වචනයක් පිහිටියොත් ඒ හදවතට ප්‍රීතිය දරා ගන්න බැරුව උතුරනවා නම් අන්න ඒ උතුරන වාක්‍යයට තමයි කියන්නේ උදාන වාක්‍ය කියලා. හදවතේ ඇතිවෙන ප්‍රීතිය හදවත නැමැති බඳුනට දරා ගන්න බැරුව ඒක උතුරනවා නම් ඒ උතුරල මුවින් පිට වෙන වචනයට තමයි අපි කියන්නේ උදාන වාක්‍ය කියලා. අපිත් ඔය බණ අහනකොට සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේගේ ගුණයක් අපට කනට වැටුනම අපේ හද මඩලෙහි අප්‍රමාණ සද්ධාාවක් ඇති වෙලා අපේ දෑත් දෙක එසවිලා සාදුනාද නැංවෙනවා. ඒක Taman දන්නෙත් නෑ ඒක එහෙම වෙනවා කියන එක. නමුත් වෙනවා. ඇයි ඒ? අර Tamanගේ හදවතට දරා ගන්න බැරි ප්‍රීතියයි පින්වතුනි පිට වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ හදවතේ ඇතිවෙච්ච ප්‍රීතිය උදාන වාක්‍යකින් ප්‍රකාශ කළා අනේක ಜಾති සංසාරම් කියලා. ලලාට ධාතුන් වහන්සේ මේ ලංකා දීපයට වැඩම කරපු වෙලාවේ ඉස්සෙල්ලාම ඒ ධාතුන් වහන්සේ වඳින්න යන්නේ මහා නාග කියලා රජ කෙනෙක්. රජතුමා ධාතු මන්දිරයේ දොර විවර කරනකොටම ඒ නැගිච්ච රශ්මි කදම්බය දැකලා යමක මහා ප්‍රාතිහාර්ය වගේ ඒ ආශ්චර්යමත් ප්‍රාතිහාර්ය දැකලා හදවතේ ඇතිවෙච්ච සතුට දරා ගන්න බැරුව නමාමි වීර පාදේතේ චක්කංකිත තලේ සොබේ වන්දිතේ නර දේවේහි අමතන් දේහි වන්දිතේ කියලා ගාථා 4කින් වන්දනා කළා. ඒවට තමයි කියන උදාන වාක්‍ය කියලා. තමන්ගේ හදවතට දරා ගන්න බැරි සතුට අර භාජනයෙන් තෙල් උතුරනවා ජලය උතුරනවා වගේ මේ මුවින් උතුරන පිට වෙන වචනට තමයි කියන උදාන වාක්‍ය කියලා. දැන් මේ දෙවිවරු එක දෙවි කෙනෙක් එක උදාන වාක්‍ය බැගින් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ හමුවට ඇවිල්ලා. පළවෙනි දෙවියා භාග්‍යවතුන් වහන්සේට කියනවා
සාදුකෝ මාරිස දානං. නිදුකාණනි දානය කියන එක ඉතාම හොඳ දෙයක්. මේ මෙතන මේ ප්‍රකාශ කරන්නේ අර ඊට වඩා හොඳ දෙයක් නෑ කියන අර්ථයෙන්. ඒ දෙවියට හිතෙන්නේ දානය තමයි ඉතාම හොඳ දෙයක් කියලා කියන්නේ. කියලා දැන් මේ දෙවියා භාග්‍යවතුන් වහන්සේට කියනවා. මච්චේරාච පමාදාච ඒවං දානං නදීයති. මසුරන්ටද ප්‍රමාදී පුද්ගලයන්ටද එහෙම දන් දෙන්න බෑ. දානය කියන ඉතාම හොඳ දෙයක්. නමුත් ඒ දානය මසුරන්ට ප්‍රමාදී පුද්ගලයන්ට නම් කරගන්න බෑ. මසුරු බව දුරු කරපු ප්‍රමාද බව දුරු කරපු පිරිසට පමණයි දන් දෙන්න පුළුවන්. ඇත්තට මේ දානය කියලා කියන්නේ මොන වගේ කාරණාවක්ද? දන් දීම කියලා කියන්නේ මේ ලෝකයේ අති උතුම්ම දෙයක් තමයි දන් දෙනවා කියන එක. දානී පිළිබඳව පින්වතුනි එක උදාහරණයක් කියනවා නම් දවසක් අබුද්ධෝත්පාද කාලයක එක්තරා සිටුවරයෙක් යාචකයන්ට දන් දෙනවා. ඒ කාලේ බොහෝ යාචකයෝ මේ සිටුවරයෙක්ගේ ගෙදර හොයාගෙන එනවා. දවසක් එක සිටුවරයෙක් මේ ගෙදර හොයාගෙන එනකොට සිටුවරට ගෙදර මේ යාචකයාට ගෙදර හොයාගන්න බැරුව නගරේ හිටපු එක මිනිසෙකුගෙන් සිටුවරගේ ගෙදරට යන පාර අහනවා. ඉතින් අර මිනිස්සේ යාචකයාට අත දිගු කරලා පෙන්නනවා. අහවල් තැන තමයි ගෙදර තියෙන්නේ. අපි පින්වතුන් දන්නවද ඔය අත දිගු කරලා දන් ගෙදරට යන පාර පෙන්නපු මිනිස්සේ මැරිලා කොහෙද ඉපදුනේ කියලා? මහා නුගරුක්ෂයක මහේෂාක්‍ය දිව්‍ය සම්පත් ඇතුව. පින්වතුනි ඒ දිව්‍ය විමානේ දෙවියෙක් වෙලා ඉපදුනා. මේ රුක්ෂ දෙවියට දැන් තියෙනවා මහේෂාක්‍ය දිව්‍ය සම්පත්. සාමාන්‍ය මේ භූමාටුක දෙවියන්ට මහේෂාක්‍ය දිව්‍ය සම්පත් ලැබෙන්නේ හරි කලාතුරකින්. නමුත් මේ දෙවියට ලැබුණේ ඒ ටික. අර කරපු පින කොහොමද විපාක දුන්නේ? මේ දෙවියා තමන්ගේ අත දිගු කරලා යමක් ප්‍රාර්ථනා කළොත් මෙන්න මේ දේ ලැබේවා කියලා ඒ අත දිගු කරලා ප්‍රාර්ථනා කරපු සැනින්ම තමන්ගේ ඉස්සරහා ඒ ටික පහළ වෙනවා. දවසක් එක ගැල් පිරිසක් වෙලි කාන්තාරයක අතරමං වුණා. දෙවියා මේක දැකලා ඒ පිරිසව තමන්ගේ රුක්ෂය ළඟට ගෙන්වාගෙන එදා රාත්‍රියේ ඔවුන්ට ඉන්න අත දිගු කරලා කූඩාරම් මැව්වා. නිදාගන්න සයන මැව්වා. ආහාරයට ගන්න බොන්න ආහාර පාන මැව්වා. වස්ත්‍ර මැව්වා. මේ සියල්ල ඔවුන්ට ලබලා දුන්නේ අර වගේ අත දිගු කරලා ප්‍රාර්ථනා කරලා මවලා. එතකොට ওই දින දිව්‍ය සම්පත් ලැබුවේ මේ දන් දීලාද? නේ. අනුන්ගේ දානයකට ගිහලා දන් හැන්දලා බෙදලාද? ඒත් නෑ. අඩු ගානේ දාන ගෙදරකට ගිහිල්ලාද? ඒත් නෑ. ওই තරම් මහා දිව්‍ය සම්පත්තියක් ලැබුවේ මොකක් කළාද? කෙනෙකුට දාන ගෙදරකට යන පාර පෙන්නලා. දාන ගෙදරකට යන පාර පෙන්නපු කෙනාටත් ওই වගේ දිව්‍ය සම්පත් ලැබෙනවා නා. අහම්බෙන් හරි අනුන්ගේ දාන ගෙදරකට ගොඩ වෙන කෙනාට කොච්චර කුසල් වැඩිද? ඒ ගෙදරට ගිහිල්ලා අනුන්ගේ හරි දන් හැන්ද බෙදනවනම් ඒ බෙදන කෙනාට කොයිතරම් කුසල් ලැබෙයිද? තමන්ම සකස් කරලා දානය දෙනවනම් ඒ කෙනාට කොයිතරම් කුසල් වැඩිද? දානය කියලා කියන්නේ ආන් ඒ වගේ උතුම් කරුණා. හැබැයි මෙතන විශේෂ කරුණක් කියනවා. මච්චේරාච පමාදාච ඒවං දානං නදීයති.
හැබැයි මේ දන් දෙනවා කියන එක නම් තද මසුරට කරන්න බෑ. ප්‍රමාද භාවයට පත්වෙච්ච කෙනාට මේක කරන්න බෑ. දන් දෙනවා කියන එක කරන්න පුළුවන් කාටද? මසුරු බව ප්‍රමාද බව දුරු කරපු කෙනාට පමණයි. තද මසුරට මේක කරන්න බෑ. බලනකර තෝදෙය බමුණ. තෝදෙය බමුණ කියන්නේ කවුද? මනුෂ්‍ය ලෝකේ 87 කෝටියක් ධනෙ තිබිච්ච මහ සිටුවරේ. තෝදෙය බමුණගේ දර්ශනය මොකද්ද? අනුන්ට අනුශාසනා කරන්නේ. නුඹල දෙන්න එපා. සබන් කෑල්ලක් ගාන්න ගෙවෙනවා වගේ සෙරප්පු දෙකක් දාන්න ගෙවෙනවා වගේ දෙන්න මොකද වෙන්නේ? ඉවර වෙනවා. දෙන්න අහක් වෙනවා. ඒ නිසා මේ පඬිතියෝ මේ තෝදේ බමුණගේ දර්ශනය පඬිතියෝ මීමැස මී බින්දුව ගෙනල්ලා මී වදේ පුරවනවා වගේ වේය වැලි කැටේ ගෙනල්ලා තුඹසක් බඳිනවා වගේ පඬිතියෝ පොඩ්ඩ හරි මොකද කරන්නේ එකතු කරනවා කියලා එක තමයි ඔහුගේ දර්ශනය. ඔහුගේ අනුශාසනාව. දැන් මෙහිම හිටපු මේ තෝදේ බමුණා මැරලා ගිහලා කොයිද ඉපදුනේ? බල්ලෙක් වෙලා. හැබැයි බල්ලෙක් වෙච්ච එක නම් මට හිතෙනවා තරමක් යහපත් කියලා. මොකද එහෙම නොදෙන කෙනෙක් ඉපදෙන්නේ නම් හරියට ගිහිල්ලා නිරේක. මොකක් හරි පිනක් තිබිලා තමයි බල්ලෙක් වුනේ. හැබැයි තිරිනුත් අන්තිමට මොකද උනේ? තවත් පහලට වැටුණා. භාග්‍යතුන් වහන්සේ සුබ මානවකයට තෝදේ බමුණගේ පුතාට අනුග්‍රහ කරන්න නිවසට වැඩපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේට අර බල්ල බිරුවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ කලින්ම දැනගෙනම තමයි ආවේ. නමුත් කරන්න දෙයක් නැහැ. මොකද තෝදේ බමුණ නිරයට යන එක වළක්වන්න ගියා නම් සුබ මානවකයට නිවන් දකින්න බැරි වෙනවා. භාග්‍යතුන් වහන්සේ පින්වතුනි සත්‍යයන්ව මේ తాවකාලිකව නිරේ මුදවනවට අනුග්‍රහ කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. හැබැයි ඊට වඩා කෙනෙක් ඉන්නවනම් නිවන් දකින්න අඩු ගන්න සෝවන් හරි වෙන්න ඒ කෙනාට අනුග්‍රහ කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරා තෝදීනු උඹ මට ගිය ජීවිතේ බුරලා බල්ලෙක් වුණා. දැන් ආයෙත් බුරලා ඔබ දැන් නිරයට යනවා. ඉතින් බල්ලා නිරයට ගියා. සුබමානවකයා තමන්ගේ තාත්තට මේ තමන්ගේ බල්ලට තාත්තගේ නමින් ඇමතුව නිසා කේන්ති ගියා. සුබමානවකට කේන්ති ගියා. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා දොස් කිව්වා. ඒතර භාග්‍යවතුන් වහන්සේ අහනවා මානවකය නුඹේ තාත්තා නුඹට නොකියපු ධනයක් එහෙම තියෙනවද? මැරෙන්න කලින් කියපු නැති ධනයක් හංගපු තියෙනවා. අපේ තාත්තට තිබුණ කහවණු ලක්ෂයක් වටින සිරෙප්පු දෙකක්. අපේ තාත්තට තිබුණ කහවණු ලක්ෂයක් වටින මාලයක්. අපේ තාත්තට තිබුණ කහවණු ලක්ෂයක මුදල්. අපේ තාත්තට තිබුණ කහවණු ලක්ෂයක් වටින පාත්‍රය. නමුත් ස්වාමීනි මට ඒ එකක්වත් තියෙන තැන කිව්වේ නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කර හොඳයි මානවකේ ගෙදර ගිහිල්ලා ඔය ගෙදර බල්ලට දියනොමසු කිරිබතක් හදලා ඒක කාලා නිින්ද යනකන් ඉඳලා අඩක් නිින්ද යනකොට මහන්න කිව්වා තාත්තේ කොහෙද මගේ නොකියපු ධනෙ තියෙන්නේ කියලා. මානවකේ ටික ඒ විදිහට කරාම බල්ල ගිහිල්ලා යම් තැනක පොළව හාරලා පෙන්නුවා. ඒක හාරලා බලනකොට ධනෙ ලැබුණා. ඒතර මේ වගේ අද නිරේ ගිහිල්ලා ඉන්නේ කවුද? 87 කෝටියක් ධනෙ තිබිච්ච මහ සිටුවරේ. හැබැයි මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලේ නම් මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලේ නම් ওই කියන දුක පොඩ්ඩක්වත් තේරුණේ නෑනේ. ඉන්නකම් මොකද කළේ? ඉන්නකම්
අපි මේ ජීවිතේ පුළුවන් තරම් සැප විඳපු කියන දර්ශනය තමයි පිළිගත්තේ. අදත් ඉන්නෝනේ ඔහොම ඕන තරම්. ලැබිච්ච ජීවිතේ වටිනකම තේරුම් කරගන්න නැතුව තමන්ගේ ජීවිතේ නිර්පරාදේ නොවටිනා තැන්වලට වටිනාකම් දෙන්න කොච්චර මිනිස්සු වෑයම් කරනවද? ජීවිතේ නොවටිනා තැන්වලට තමයි ගොඩක් මිනිස්සු වටිනාකම් දෙන්නේ. හැකියාව තියාගෙන, ශක්තිය තියාගෙන බොහෝ දෙනෙක් වෑයම් කරන්නේ අර්ථයක් නැති දේවල් වලට කටයුතු කරන්න. නමුත් එහෙම ඉන්න අය මැරිලා ගිහිල්ලා ඊළඟට නිරේපුදුනයින් පස්සේ කොහොමද කියන්නේ? මොනවද කියන්නේ? අනේ මට ගොඩක් ධනිය තිබුණා. මට පිහිටන්න බුද්ධ ශාසනයක් තිබුණා. දුජීවිත මජීවහම්ම යේසන්තෝ දදන්නසෝ. අනේ මම පිහිටක් හදාගත්තේ නැති නිසා අද මේසා විශාල දුකක් විඳිනවා කියලා තමයි නිරියට ගියන් පස්සේ කෑ ගහනවා කියලා කියන්නේ. ඒක තමයි මේ සම්මාදිට්ඨික බවින් මිදුනම ඒ මිදිච්ච අයට ලැබෙන අලාභය. හැබැයි මෙතන විශේෂ කරුණක් තියෙනවා පින්වතුනි. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් දන් නොදෙනවා කියන එක. හැබැයි ඊට වඩා තවත් ලොකු හානියක් තවත් පිරිසක් කරගන්නවා අනුන් දෙන දානෙවත් අනුමෝදන් වෙන්නේ නැතුව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා කොහොමද? බාලාහවේ නප්පසංසන්ති දානං. බාලයා පිනක් අනුමෝදන් වෙන්නේ නැහැ කියලා. අද අපේ පින්වතුන් බලන්න තමන් දන් දෙන්නෙත් නෑ. හැබැයි අනුන්ගේ දානයක් දැකලා අනුමෝදන් වෙන තරම්වත් තමන්ගේ හිත තුළ ප්‍රඥා බවක් නෑ. බලන්නකෝ අද කාලේ කී දෙනෙක් පින්වතුනි අනුන්ගේ දානට බැනලා නිඳා කරලා පව් කරගන්නවද? අනුන්ගේ දානයක් දැකලා අනුමෝදන් වෙන්නේ නැතුව ඒකට ගරහලා කොච්චර පව් කරගන්නවද? වෙන යමක් ඕන නැහැ. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට කරන සම්බුද්ධ පූජාවටම බැනලා කී දෙනෙක් පව් කරගන්නවද? ඔය බලන්නකෝ සමහරලාට භාග්‍යවතුන් වහන්සේට මොනාහරි උසස් පූජාවක් යම් සද්ධාවන්තයෙක් කරනවා. ඕකේ ඡායාරූප ටිකක් අන්තර්ජාලයකට දැම්මම කී දෙනෙක් පින්වතුනි උකට නිඳා කරලා පව් කරගන්නවද? හරියට පව් කරගන්නවා. හැබැයි පින්වතුනි මේ පින්කම් වලට බනිනවා කියන එක මේ බුද්ධ ශාසනයේට අරුමයක් නන් නෙවෙයි. ඒක අලුත් දෙයක් නෙවෙයි. කෙනෙකුට හිතුණට එයි මේ මිනිස්සු පව් කරගන්නේ කියලා ඒක මේ පින්කම් වලට බනින මිනිස්සු ඉන්නවා කියන එක බුද්ධ ශාසනයට අලුත් දෙයක් නෙවෙයි. ඒක භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඔය ටික කොහොම වුණානේ. අසදෘශ්‍ය මහා දානයේදී කාලසිටි පුත්‍රයා බැන්න නිඳා කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ධාතු පරිනිර්වාණයෙන් රජවරු අරගෙන ගිහිලා 8 තැනක වන්දනා කරද්දී ඒකට බැනපු 86000ක් දෙනා නිරේ ගිහිලි ඉපදුනා. 86000ක් දෙනා නිරේ ගිහිලි ඉපදුනා. පින්වතුනි මගේ නම් අදහස තමයි අපි ඇත්තටම පින් කරන්නේ සසරේ පින් වලින්. දැන් අද දවසේ අපේ පින්වතුන් මෙතනට ඇවිල්ලා බණ ටිකක් අහනවා, සිල් ගන්නවා, දන් දෙනවා. අපේ පින්වතුන් මේ ටික කරන්නේ සසරේ කරපු පින් වියදම් කරලා. අතීත සංසාරේ කරපු පින් ටිකක් වියදම් කරගෙන තමයි දැන් මේ ටික කරන්නේ. හැබැයි මේ වියදම් කරන පින් ටිකෙන් අපේ පින්වතුන්ට ඊට වඩා 10000 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් පින් ගොඩක් කරගන්නවා. මට හිතෙන්නේම ඔය පින්කම් දැකලා ඒ අපහැදීමින් සිතුවිලි ඇති වෙන්නෙම ඒක දැකලා අනුමෝදන් වෙන තරම්වත් ඔවුන්ගේ ළඟ පින් නැති නිසා. ඒ වියදම් කරන්න පින් නෑ ඔවුන්ගේ ළඟ. ඒ නිසා හිතේ උපදින්නේ අසද්ධාවන්ත පාපී සිතුවිලි. මිත්‍යා දෘෂ්ටික සිතුවිලි හිතේ උපදින්නේ. ඒ නිසා පින්කම දැක්කයින් පස්සේ මෙතින් බනිනවා. හැබැයි දන්නේ තමන් කරගන්න පව්කම් කොච්චර භයානකයිද කියලා.
ඒ මිනිස්සු දන් දෙන්නේ බණින අයගේ ධනෙන් නෙමෙයි. බණින අයගේ උදව්වක්වත් ගන්නෙ නෑ. තමන්ගේ ධනෙ තමන් කැමති විදියට තමන්ගේ සම්මාදිට්ඨික බව නිසා පින්කම් පිළිබඳ දන්න නිසා මේ මිනිස්සු පින් කරනවා. නමුත් ඉතින් මිනිස්සු බැලලා කොච්චර පව් කරගන්නවද? පින්වතුනි, ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට නින්දාව කරන්නේ. බුදු කෙනෙකුට නින්දා කරනවා කියන එක කොච්චර භයානක දෙයක්ද? අර අපේ කෝකාලික කියලා හාමුදුරුව කෙනෙක් හිටින බුද්ධ ශාසනේ. පිටුතුට මතක තියෙනවද දන්නේ නැහැ. අර අග ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට ඇවිල්ලා දවසක් බැන්නේ බුදුහාමුදුරුවගේ ඉස්සරහා. මේ අග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම බහුභාණ්ඩිකයි කියලා. ওই බැනපු කෝකාලික හාමුදුරුවෝ ගිහිල්ලා ඉපදුනේ කොහෙද? අවීචියේ. කොච්චර කාලයකටද? පදුම කියන ගණනට. පදුම කියන ඉලක්කමට බිංදු කීයක් තියෙනවද? බිංදු 112ක් තියෙනවා. ତොර අවීචී ආවි කාලය අන්තර්කල්පයයි. කෝකාලික හාමුදුරුවෝ අවීචී කොච්චර කාලයක් ඉන්නවද? අන්තර්කල්ප 1.112ක් ඉන්නවා. අන්තර්කල්ප 1.112ක් කෝකාලික හාමුදුරුවෝ අවීචී ඉන්නවා. කාට බැනලද? අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට බැනලා. අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට බැනපු අකුසල කර්මයේ ඵලය ඔහොමනම් අපේ පින්වතුන් හිතන්නකෝ, සාරාංශක කල්පලක්ෂයක් පාරමී දම් පුරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේට බණින මිනිසුන්ට මොන වගේ පවිටු අදහස් නිසා විපාක සංසාරේ ලැබෙයිද? ඒකයි මම කියන්නේ. බලන්න, සම්මාදිට්ඨික බව නැති වෙච්ච කාලයක සම්මාදිට්ඨික බව නැතුව සම්මාදිට්ඨිය පවතින කාලයක උපදින ලැබෙනවා කියන එක කොච්චර ලොකු පවක්ද? මට හිතා ගන්න බෑ. පිනුත් කරලා එහෙම පවක් කරගන්න මොකද්ද සංසාරේ කරපු පව කියලා. ඒ හරි භයානක කරුණා. පින්කමක් දැක්කම මේ පින් අනුමෝදන් වෙන්න බෑ. හැබැයි සමහර වෙලාවට පවක් දැක්කොත් ඔන්න කෙනෙක් ලොකු ධනයක් වියදම් කළ උත්සවයක් පවත්වනවා. ලොකු ධනයක් වැය කරලා පාටියක් දානවා. හැබැයි සමහරලාට අර බුද්ධ පූජාවට බණින සිතුවිලි ටික ඒක දැක්කම ලැබෙන්නේ නැහැ. එහෙම සිතුවිලි පහළ වෙන්නේ නැහැ. නමුත් ඉතින් බුද්ධ පූජාවක් දැක්කම ওই ටික හිතෙනවා. ඒකනේ ඉතින් බුදුහාමුදුරු දේශනා කරලම තියෙන්නේ දීගෝ බාලානං සංසාරං සද්දම්මං අවිජානතං කියලා. ධර්මයේ නොදන්න බාලයාගේ සංසාරේ දිගයි. ධර්මයේ නොදැනගත්තොත් මේ සංසාරේ පින්වතුනි අපි හරිය අසරණ වෙනවා. ඉතින් මෙතන විශේෂ කරුණක් කියනවා, ඒ තමයි මේ පුඤ්ඤං ආකංක මානේන දෙය්‍යං හෝති විජානතා. මේ පින් කැමැති, පින දන්න, පින පිළිබඳ අවබෝධයක් තියෙන, ආකංක මානක් කියන අවබෝධයක් තියෙන අය මොකද කරන්නේ? දෙය්‍යං හෝති විජානතා, දන් දෙනවා. පින පිළිබඳ දන්න කෙනා කවදාවත් පින්වතුනි අඩිය පස්සට ගන්නෙ නෑ. මට මේ කාරණාව කියද්දි පින්වතුනි හැම වෙලෙම හිතට නැගෙන හරි විශේෂම චරිතයක් තමයි ජුන් අමාත්‍යවරයා. මන් දන්නේ පුදුමාකාර ප්‍රීතියක් ඒ අමාත්‍යවරයා පිළිබඳ මට හිතෙන් තියෙන්නේ. අර අසදුර්ශ මහදානද ඔය ඇමතිවරු දෙන්නෙක් හිටියනේ, එක්කෙනෙක් පැහැදුනා, කෙනෙක් අපැහැදුනා. අපැහැදුනේ කාල ඇමතියා, පැහැදුනේ ජුන් ඇමතියා. පින්කම දැකලා අනුමෝදන් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඕක දැනගෙන කොසල් රජතුමා ජුන් අමාත්‍යවරට මොකද්ද දුන්නු තෑග්ග? කොසල් රටේ දවස් 7කට රජකම දුන්නනේ. කොසල් රටේ දවස් 7කට රජු කවුද? ජුන් අමාත්‍යවරයා. කොසල් රට කියන්නේ, කොසල් රට කියන්නේ අපිට හිතා ගන්න බැරි රාජ්‍යයක්. අපිට අද තේරෙන විදියට ඕක උදාහරණයකට අරගෙන කියන්න පුළුවන් ලෝකේ බලවත් රටවල්.
ඇමරිකාව රුසියාව වගේ හොම් බලවත් රටක් තමයි අපිට උදාහරණයකට ගන්න ඕන ගන්න වෙන්නේ කොසල් රටේ තිබිච්ච ඒ රට පිළිබඳ අවබෝධයක් ගන්න නම් අපිට හිතන්නකෝ අද කෙනෙකුට දවස් 7කට ඔන්න වගේ බලවත් රටක ජනාධිපතිකම ලැබෙනවා. සාමාන්‍ය කෙනෙකුට දවස් 7කට ජනාධිපතිකම ලැබෙනවා ওই රටක. ඒ මනස මොනව කරයිද? එක දවසක් තෝරගනීවි වුණා ජනාධිපතිතුමා යන වාහනේ මොකද්ද කියලා බලන්න. තව දවසක් තෝරගනීවි ජනාධිපතිතුමා ගමන් කරන ගුවන් යානය මොන වගේද කියලා බලන්න. තව දවසක් තෝරගනීවි ඉන්න ගේ මොන වගේද කියලා බලන්න. ඔවයි ගිහලා ඉතින් ෆොටෝ ගහ ওই ටිකනේ කරන්නේ. ඒ දවස් 7යිනේ තියෙන්නේ. නමුත් මේ ජුන්නා මාත්‍යවර මොකද්ද කරේ? ඒ වගේ බලවත් රටක දැන් ජුන්නා මාත්‍යවර දවස් 7කට රජු. චතුරාංගනි සේනාව තියෙන දැන් තමන්ගේ යටතේ. රජුගේ භාණ්ඩාගාරයේ දින දැන් තමන්ගේ යටතේ. රටවැසියෝ ඉන්නේ දැන් තමන්ගේ යටතේ. හැබැයි දවස් 7යි. දවස් 7කට පස්සේ ඉවරයි. අමාත්‍යවර ලැබිච්ච අවස්ථාවේ මොකද තෝරගත්තේ? අර සියලුම දේවල් එකට එකතු කරගෙන අසද්දෘශ මහා දානිය වගේ දවස් 7ක් දන් දුන්නා. මම එකකේ පුදුම ප්‍රීතියක් මේ අමාත්‍යතුමා ගැන මට නම් හිතේ තියෙන්නේ. තමන් සංසාරයෙන් ලැබිච්ච පින මේ ජීවිතෙන් පිනට ලැබිච්ච දේ ඊළඟට භාවිතා කළා මොනව කරන්නද? තව කුසල් වඩා ගන්න. ආන් එකයි කියන්නේ ප්‍රඥාවන්තයාට සසරේ පින විපාක දුන්නම ප්‍රඥාවන්තයා ඒ පින වැය කරලා කරගන්නේ මොනවද? පින්. හැබැයි බාලයන්ට සංසාරේ පින විපාක දුන්නම බාලයට සංසාරේ පින විපාක දුන්නම බාලයා කරන්න තෝරගන්නේ මොනවද? පව්. මොකද පව් කරන්නේ පින් වලින්. නැත්නම් මේ පව් කරන මිනිසුගේ පව් සාර්ථක වෙන්නේ නැහනේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලම තියෙනවා. යමෙක් පව් කරන්නේ සසරේ ගෙන ආපු පින් වලින්. දැන් අපි කෙනෙක් හිතමුන ගලක් අරගෙන සතෙකුට ගහනවා. දැන් ඒ ගහන කෙනාගේ බලාපොරොත්තුව මොකද්ද? මේ ගල ගිහිලා සතාගේගේ වඳින්නනේ. ඒ ගහන කෙනාගේ බලාපොරොත්තු ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ අර සංසාරේ කරපු පිනක් නිසා. දැන් හොඳම උදාහරණේනේ අර මේ අපි අඟුලිමාල හාමුදුරුවෝ මේ අර කලින් ජීවිතයක පෝරිසාදය වෙලා ඉපදෙනවනේ. සුතසෝම ජාතකයේදී. ඒතර සුතසෝම රජතුමාව අල්ලන්න පෝරිසාදයා ගිහිල්ලා හැංගෙන්නේ කොහෙද? පොකුණේ. පොකුණේ ඉන්නම කොච්චර වෙලාවද? අද හවස ගිහිල්ලා පොකුණේ බැහැලා ඉන්නේ නෙළුම් පතකින් මුහුණ වහගෙන හෙට හවස නාන්නෙන රජතුමාව අල්ලගන්න. පැය 24ක් පොකුණේ බැහැලා ඉන්න මේ පෝරසාදයට ජලය නිසා කිසිම පීඩාවක් ඇති වුණේ නැහැ. ඇයි හේතුව? කලින් ජීවිතයක පසේ බුදුරජාන් වහන්සේලා පිරිසක් රාත්‍රී කාලේ සීතලින් ඉන්නව දැකලා උන්වහන්සේලාගේ ඉස්සරහා ගිනි මැලයක් ගහලා උන්වහන්සේලාට රස්නේ ලබා දීලා. ඒ පින නිසා තමයි පෝරිසාදයට මේ ජීවිතේ ජලයේ පැය 24ක් නිර්පද්‍රිතව ඉන්න පුළුවන් උනේ. එතකොට ඒ නිර්පද්‍රිතව ඉඳගෙන මොනවක්ද කරේ? පවක්. අපි සමහරලාට අහනවනේ සමහර ඔය පව් කරන මිනිසුන්ට හරියනවා දැක්කම අපි අහනවනේ මේ මිනිසුන්ට මේ මුකුත් වෙන්නේ නැති කියලා. ඊ අතීතෙන් ගෙන ආපු පින් නිසා. සසරෙන් ගෙනාපු පින හැබැයි මේ ජීවිතේ විපාක දෙන්නේ බාල ජීවිතයක් ලැබිච්ච වෙලාවක. ධර්මයක් අවබෝධයක් නැති වෙලාවක විපාක දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පින් වැය කරගන්නේ මොනවද? පව්. ඒකයි කියන්නේ බාලයට සසරේ පින විපාක දුන්නාම බාලයා කරගන්නේ පව්. ප්‍රඥාවන්තයට සංසාරේ පින විපාක දුන්නාම ප්‍රඥාවන්තයා ඒ පින් වැය කරගන්නේම පින්.
දානීය පිළිබඳව පින්වතුනි අපි බෝසතාණන් වහන්සේ තරම් අපට පෙන්වලා දුණු කවුරුවත් නැහෙනි. බලනක වෙස්සන්තර ආත්ම භාවයේ අපි බෝසතාණන් වහන්සේගේ ළඟ තිබිච්ච අති විශේෂ ගුණයක් දාණයට කවදාවත් අඩිය පස්සට ගන්නෑ උන්වහන්සේ. කවදාවත් අඩිය පස්සට ගන්නෑ. උන්වහන්සේ පින්වතුනි වෙස්සන්තර ආත්ම භාවයේදී කාලිංග දේශයෙන් බ්‍රාහ්මණ පිරිසක් ඇවිල්ලා කියනවා මහරජ අපේ රට දැන් දුර්වල වෙලා අපිට කන්න නැහැ වැස්ස නැහැ ශාස්ත්‍රීක බවින් මිදිලා මහරජ අපිට සුදු ඇතා දෙන්න බැරිද අහනවා. යම් රටක සුදු ඇතෙක් ඉන්නවා නම් ඒ රට ස්වභාව දහමින් අනුග්‍රහයක් ලැබෙනවා. නිසි කාලට වරුසාව ලැබෙනවා. ආහාර පාන භෝග සියල්ල ප්‍රණීත වෙනවා. ඒ පිනේ සංකේතය. ඉතින් මේ වෙස්සන්තර ජාතකයේ කියනවා නමේ යාචකා මනුප්පත්තේ පටික්කේපේ අනුච්චවෝ. දැන් යාචකයෙක් ඇවිල්ලා අපෙන් යමක් ඉල්ලනකොට හදිසියම පාරදී මුණ ගැහෙන යාචකයෙක් අපෙන් කීයක් හරි ඉල්ලුවම අපි කියන්නේ නෑනේ පොඩ්ඩක් ඉන්නේ ගෙදරට ඇවිල්ලා දෙන්න මං නැත්තම් හෙට දෙන්නම් එහෙම කියන්නේ නෑනේ. එවලෙම මුදල් පසුම්බියෙන් තමන් මොකද කරන්නේ කීයක් හරි අරගෙන දෙනවා. බෝසතන් වහන්සේ කියනවා යාචකයෙක් ඇවිල්ලා ඉල්ලුවෙන් පස්සේදී කවුද නොදී ඉන්නේ? එහෙම කියලා බෝසතන් වහන්සේ අර ඇතාගේ පිටින් බැහැලා හොඬ වැල අතට අරගෙන බ්‍රාහ්මණයන් ගතේ තබල පැන් කෙන්ඩියෙන් පැන්වක් කරලා ඇතා දන් දුන්නා. හිතන්නකෝ අතරමඟ පාරේදී කවුරු හරි එවිලා තමන්ගේ වාහනේ ඉල්ලනවා. මොනවා නම් කියයිද? අපි හිතමු දෙන්නේ කැමැත්තක් තියෙනවා කියලා. අඩුම තරමේ කියනවනේ මට දැන් ගෙදරට යන්න වාහනයක් නැහැ. ඔයා එහෙනම් ගෙදරට එන්න මං ගෙදරට ආවම ඔක දෙන්නම් හරි කියලා කියනවනේ. නමුත් බෝසතන් වහන්සේ ඕක කළේ නැති ඇයි? අර දෙන්න ආපු හිත විනාශ වෙයි කියන බයට. උන්වහන්සේ මේ මොහොතේම ඇතාගේ පිටින් බැහැලා හිත හිටියේ නෑ. දුන්නා. දුන්නු ඇතා පින්වතුනි වටිනකම මිල කරන්න බෑ. පොත ශ්‍රේෂ්ඨ ඇතෙක් මේ දෙන්නේ. හැබැයි දෙන්නේ නිකම් ඇතෙක් නෙවෙයි. ඇතාව අලංකාර කරලා තිබිච්ච ඒ සියලුම ආභරණ ටිකේ වටිනාකම සඳහන් කරනවා කහවණු ලක්ෂ 24ක් වටිනවලු. කහවණු ලක්ෂ 24ක් වටිනවා ඇතාගේ අලංකාරයේ තිබිච්ච ආභරණ ටික. මණික් 6ක් තිබිලා තිනවා මිල කරන්න බැරි මණික් 6ක්. ඊළඟට කුල 100ක් තිබිලා තියෙනවා. ඇතාව රකින්න සේවකයෝ මේ සියල්ල එක තමයි පින්වතුනි දන් දීලා තියෙන්නේ. ඉතින් ඔහොම දන් නොදුන්නා නම් කොහොමද පින්වතුනි මේ මහ පොළොව කම්පා වෙන්නේ? ඒකනේ බෝසතාණන් වහන්සේ ඇතා දන් දීලා ඉවර වෙච්ච ගමන් මේ මහ පොළොව කම්පා වුණේ. ඉතින් මහ පොළොවක් කම්පා වෙන්න නම් ඔහොම දානයක්වත් දෙන්න ඕනේ. ඒ නිසා මහ පොළොව කම්පා වුණේ. ඇයි එහෙම දන් දුන්නේ? පින පිළිබඳව දීමේ ආනිසංසය පිළිබඳව අපේ මහබෝසතාණන් වහන්සේ තරම් සංසාරේ දැනගත්තු කෙනෙක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ දෙනවා කියලා ඉස්සරහට ගත්තු අඩිය කවදාවත් මොන බාධාව ආවත් පින්වතුනි පස්සට අරගෙන නැති. උන්වහන්සේ දෙනවා. මොකද දන්නවා මේ දෙන දේ මට සංසාරේ කොයි විදියට විපාක ලැබෙනවද කියලා. ඒ නිසා දුන්නා. ඉතින් ඒ නිසා මේ දෙවියා කියනවා ස්වාමීනි දන් දීම ඉතාම හොඳ දෙයක්. ප්‍රඥාවන්තයෝ දානේ පිළිබඳව දැනලා දැකලා එක දෙනවා. දැන් මේ දෙවියා මේක කියලා ඉවරනාම ඊළඟ දෙවියා එනවා ඉස්සරහට. ඇවිල්ලා කියනවා තවත් උදානයක්. ඒ උදානේ කියන්නේ කොහොමද? සාදුකෝ මාරිස දානං. අර පළවෙනි දෙවියගේ ප්‍රකාශයත් අනුමත කරා. ඒක බැහැර කරේ නෑ. Tamanට කලින් කියපු දෙවියගේ ප්‍රකාශයත් අනුමත කළා. ස්වාමීනි දන් දීම ඉතාම හොඳ දෙයක්. හැබැයි ස්වාමීනි මට හිතෙනවා ඊට වඩා හොඳ දෙයක් තියෙනවා. මොකද්ද? අපිට නමුත් අපකස්මින් සාහුදාන.
මේ අල්පයක් තියෙන වෙලාවේ දන් දෙන එක ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. මේකත් විශේෂ කරුණක්. අල්පයක් තියෙන කෙනා දන් දෙනවා කියන එක ඊටාම විශේෂ කරුණක් කියලා, ඊටාම හොඳ දෙයක් කියලා දැන් මේ දෙවිනි දෙවියා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඉතින් එතන සඳහන් කරනවා පින්වතුනි මේ අප්පකස්මේකේ පවිච්ඡanti බහුනේකේ නදිච්චරේ අපස්මා දක්ඛිනා දින්නා සහස්සේන සමන්විතා. හොඳ කරුණක් කියන මෙතන. එක කාරණාවක් තමයි දැන් අල්පයක් තියෙන කෙනාගේ දාණය 10කින් ගුණ කරන්න ඕන කියලා. දැන් අපි අද කාලේ ගොඩාක් වෙලාවට මේ ධනපතියෝ දානපතියෝ කියලා අපි දානපතියෝ කියලා අපි හඳුන්වන්නේ කාවද? අපි ගොඩාක් වෙලාවට හඳුන්වන්නේ දානපතියෝ කියලා බොහෝ ධනෙ තියෙන අයව. ඒ වුන් බොහෝ ධනෙ දන් දෙන නිසානේ එහෙම කරන්නේ. හැබැයි පින්වතුනි මේ කාරණාවට අනුව ගත්තම ඊටාම පහසුවෙන් දානපතිය වෙන්න පුළුවන් කාටද? දුප්පත් කෙනාට. ඒ හේතුව සඳහන් කරනවා. දැන් අපි හිතමු ඔන්න කෙනෙක් ඉන්නවා එයාගේ මාසික ජීවත් වෙන්න ඔහුට තියෙන වැටුප රුපියල් 10000යි. මේ මනුස්සයාට තියෙන රුපියල් 10000යි. ඒතර මෙයා රුපියල් 8000ක් දන් දෙනවා. මාසයක් 10000ක වැටුපක් ලබන කෙනෙක් 8000ක් දන් දෙනවා. දැන් මාසෙකින් 10000කින් ජීවත් වෙන කෙනෙක් 8000ක් දන් දුන්නම ඔහුට මේ මාසේ ජීවත් වෙන්න දැන් ඉතුරු වෙන්නේ 2000යි. දැන් අර 10000න් කරන්න තිබිච්ච වැඩ ඔක්කොම මෙයාට කරගන්න වෙන්නේ 2000කින්. අපි අද කාලේ හැටියට ගත්තොත් ඉන්නේ කන්න බොන්න ඕන, වස්ත්‍ර ගන්න ඕන, ගෙවල් වල ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න ඕන, දරුවන්ට පන්ති ගාසු දෙන්න ඕන, කොච්චර වැඩ තියෙනවද? දැන් මෙයාට ඔක්කොම කරන්න තියෙන්නේ 2000කින්. හැබැයි 8000ක් දන් දීලා තියෙනවා. දැන් ඔන්න ඔය පුද්ගලයාගේ දානෙට සමානව කෙනෙකුට හිතෙනවා මටත් දානයක් දෙන්න ඕන කියලා ධනවත් කෙනෙකුට. දැන් අර පුද්ගලයාට සමාන දානයක් ධනවත් කෙනෙකුට දෙන්න ඕන නම් එයා කොච්චර දන් දෙන්න ඕනද? අර දීපු ගානට වඩා 1000ක් ගුණ කළ දෙන්න ඕන. 1000ක් ගුණ කළ දෙන්න ඕන. ඒ කියන්නේ අපි හිතමුකෝ කෝටියක් ධනියකින් මාසෙක ජීවත් වෙන කෙනෙක් ඉන්නවා නම් 80 ලක්ෂයක්වත් දන් දෙන්න ඕන. 1000කින් ගුණ කරන්න කිව්වේ ඒකයි. තමන් අර දුප්පතා යම් ක්‍රමයකට දන් දෙනවා නම් ඒ දෙන දාණයට වඩා 1000කින් ගුණ කරන්නේ කියලා කියන ඔහුගේ දාණය. ඒ කියන්නේ ධනවතෙකුට වඩා ඔහුගේ දාණය 1000කින් වැඩි. ඒකයි මම කිව්වේ මේ දුප්පත් කෙනෙකුට දානපතිය වෙන්න ඉතාම පහසුයි. මේ පති කියලා කියන්නේ ස්වාමියා කියන එකනේ. දානීය ස්වාමියා ස්වාමි භාවයෙන් දන් දෙනවා. දානපති කිව්වේ ඒකයි. දාන භාවයේ ස්වාමියා තමන්ට වඩා උස්සස් ආකාරයට දන් දෙනවා. ඒකනේ පින්වතුනි ගොඩාක් වෙලාවට භාග්‍යතුන් වහන්සේලා, පසේ බුදුරජාන් වහන්සේලා, ඒ වගේම මේ ආර්යයන් වහන්සේලා වැඩිපුර දුප්පතුන්ට අනුග්‍රහ කරන්න යනවනේ. අපි හරියට එහෙම කතා ධර්මය අහලා තියෙනවා. සද්ධාව තියෙන යම් දුප්පත් කෙනෙක් ඉන්නවා නම් ඒ සද්ධාව තියෙන දුප්පත් කෙනාගේ ළඟට බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා ඊටාම කැමැත්තෙන් වඩිනවා අපි දකිනවා. සමහර ඒ වගේ අවස්ථාවන් වලදී නේ චක්‍ර දිව්‍ය විලියම දුප්පත් ජීවිතම වාගෙන දන් දෙන්නේ. ඇයි එහෙම කරන්නේ? කියන්නේ ඔහුට ඒ වෙලාවේ අනුග්‍රහයක් කරන එක ඊටාම උසස් දෙයක් නිසා. අල්පයක් තියෙන කෙනා දන් දීම. අපේ මහබෝසතන් වහන්සේ මගේ මතකයේ හරිනම් විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ. බුද්ධ ශාසනය වෙනස් වෙන්නත් පුළුවන්. විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ උපදිනව සන්නාලියෙක් වෙලා. රෙදිමහන කොලයක උපදින්නේ. හරීම දුප්පත්. ඉතින් දැන් ඒ කාලේ භාග්‍යතුන් වහන්සේට බොහෝ දිනෙක දන් දෙනවා දකිනවා.
දැකලා බෝසතාණන් වහන්සේ කල්පනා කරන මේ ජීවිතේ මම දුප්පත් උනේ මගේ දානේ දුර්වල බව නිසා. එහෙනම් මමත් යමක් දන් දෙන්න ඕන කියලා වෙනදට වඩා වැඩිපුර වෙහිසිලා රෙදි මහලා යමක් උපයාගෙන මේ කියන ධාන්‍ය වර්ගයක් මිලට ගත්තා. අරගෙන මේක සකස් කළා. දැන් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන නගරෙ මැදට යනවා භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට. හැබැයි බෝසතාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේට මේක පූජා කරන තබා භාග්‍යවතුන් වහන්සේ ළඟටවත් ලං වෙන්න ඉඩක් නැහැ. හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවන පිරිවරාගෙන රජවරු සිටුවරු මහා මාත්‍යවරු රටවැසියෝ නගරෙ මැද රැස් වෙලා. බෝසතාණන් වහන්සේට ලං වෙන්නවත් බෑ. නමුත් බෝසතාණන් වහන්සේගේ මම අර කලින් කිව්වා වගේ තියෙනවා ජීවිතේ විශේෂ පාරමී ගුණයක් යමක් දෙනවා කියලා කිව්වොත් කවදාවත් අඩිය පස්සට ගන්නෑ. දෙනවා කිව්වොත් දෙනවාම තමයි. ඉතින් බෝසතාණන් වහන්සේ මොකද කළේ? අර පිරිස කෙලවර ඉඳගෙන දැන් භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ලං වෙන්න බෑනේ. පිරිස කෙලවර ඉඳගෙන උන්වහන්සේ හිතන මේ එක මෑටයක් හරි මට භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයකට හෝ මහා සංඝරත්නයේ පාත්‍රයකට පූජා කරගන්න තිබුණා නම් මට සංසාරේ සක්විති රාජ්‍යම ජීවිත ගණන් ලබන්න පුළුවන් කියලා. දන්න නිසා උන්වහන්සේ පිරිස කෙලවර ඉඳගෙන අර මෑට ටික අතට අරගෙන භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ඉන්න දිහාවට අහසට විසි කරා. අරමුණ මොකද්ද? උඩින් ගිහලා එක මෑටයක් හරි එක පාත්‍රයකට හරි වැටේ කියලා අරමුණේ. නමුත් එදා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න ආපු දස දහසක් සක්වලවල හිටපු දෙවිවරු බ්‍රහ්මියෝ මේ මහා පුණ්‍යවන්තයාගේ වීරිය දැකලා අර සියලුම මෑ ඇට ටික අතට අරගෙන ඒ දෙවිවරු බෝසතාණන් වහන්සේට පේන්නම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෑම පාත්‍රයකටම එක එක පූජා කළා. බෝසතාණන් වහන්සේට මේක දරා ගන්න බෑ ඇතිවෙච්ච සතුට මහ පොළවේ වැතිරිලා දණ්ඩ නමස්කාරයෙන් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරලා ප්‍රාර්ථනා කරනවා උපෝපං හැම භවයකම මට මහා සම්පත් ලැබේවා මහා භෝග ලැබේවා කිසිම ජීවිතයක මම දුප්පත් නොවී ඉපදේවා කියලා ප්‍රාර්ථනා කළා. ඔය දානේ පින්වතුනි ආනිසංස බලය කොච්චරද කිව්වොතින් මේ දුප්පත් වෙලානේ මේ ජීවිතේ මේ දන් දුන්නේ. කොයි වගේ උසස්ද කියලා කිව්වොතින් අපේ පින්වතුන් දන්නවා මේ අග්ගඤ්ඤ සූත්‍රයේ කියනවා මේ මහා පෘථුවිය කල්ප විනාශයෙන් පස්සේ නැවත හැදිච්ච ආකාරය. ඒතර කිසිම සත්‍යයක් මේ ලෝකේ නැහැ. නමුත් ආභස්සර ලෝකේ ඉඳලා එක බ්‍රහ්මයේ චුත වෙලා මනුෂ්‍ය ලෝකේ පහළ වෙනවා. ওই පහළ වෙච්ච පළවෙනි සත්‍යයන්නේ මේ මහ පොළොවේ පළවෙනි රජු බවට පත් වුණේ. නම් මොකද්ද? මහා සම්මත. පළවෙනි රජු මහා සම්මත රජු. මේ මහා සම්මත රජු වෙලා පින්වතුනි ඉපදුනේ කවුද? අපේ භාග්‍යවතුන් වහන්සේ. පින්වතුන් දන්නවද මහා සම්මත රජු බවට පත් වෙලා මේ මහ පොළොවේ පළවෙනි රජු බවට පත් වෙන්න අපේ බෝසතාණන් වහන්සේට විපාක දෙන්නේ මොන දාණයද කියලා? ආන් එදාර විසි කරලා මෑ ඇට දන් දුන්නු එකේ ආනිසංසය නිසා. අසංඛ්‍යක් ආයුෂ තියෙනවා. මහා රාජ සැප සම්පත් තියෙනවා. ඒ රජුට බලනකො මේ කතාවෙත් කොච්චර විශේෂත්වයක් තියෙනවද කියලා කියනවා නම් දැන් මේ කල්පේ බුදුරු කීනම පහළ වෙනවද? 5 නම පහළ වෙනවා. 4 නම පහළ වෙලා ඉවරයි. තව 1 නම පහළ වෙන්න ඉන්නවා. ඒ නිසානේ මේකට පින්වතුනි මේ භද්‍ර කල්පය කියලා කියන්නේ. මහා භද්‍ර කල්පය කියලා කියන්නේ ඇයි? අතිශයින්ම සුන්දර කල්පයක් නිසා මේක. ඇයි මේ කල්පය අතිශයින්ම සුන්දර වෙන්නේ? බුදුරු 5 නම පහළ වෙන නිසා. මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක් ජීවත් වෙච්ච මේ මහා කල්පයේ
අපි පින්වතුන් බලන්නකෝ අපේ බෝසතාණන් වහන්සේවටමනේ පළවෙනි ජීවිතය ලබන්න මේ මහ පොළොව ඉඩ ලැබුණේ. නමුත් දැන් අනුපිළිවෙලින් ගත්තොත් හරනම් කකුසඳ භාග්‍යතුන් වහන්සේ වුණ එහෙමනම් හරනම් උපදින්න. දැන් මේක සාමාන්‍ය වෙන දෙයක් නෙවෙයි. මේක කලාතුරකින් වෙච්ච දෙයක් තමයි මේ කාරණාව. හරනම් අනුපිළිවෙලින් ගත්තත් මහා පුණ්‍යවන්තයන්ගෙන් එන්න ඕන කකුසඳ භාග්‍යතුන් වහන්සේ. නමුත් බලන්නකෝ සිව්වෙනි තත්ත්වයටපත් වෙන සිව්වෙනි තැනින් බුදු බව ලබන්න ඉන්න අපේ බෝසතාණන් වහන්සේට තමයි මේ මහ පොළොවේ පළවෙනියට ඉපදිලා පළවෙනි රජු බවටපත් වෙන්න පුළුවන් උනේ. එතකොට හිතලා බලන අර දුප්පත් ජීවිතේ දීපු දානි ආනිසංසය කොච්චර බලවත්ද කියලා. හැබැයි කියනවා භාග්‍යවතුන් වහන්සේ ඒ දානි ආනිසංසය ওই මහා සම්මත රජු වෙලාම ඉවරුනේ නෑ. ඊළඟට අනුපිළිවෙලින් රෝජ වර රෝජ ওই වගේ රජවරු 7 දෙනෙක් පහළ වෙනවා. 7 වෙනි රජතුමා තමයි මහා මන්දාතු රජතුමා. පින්වතුනි මහා මන්දාතු රජ වෙලා ඉපදුනේ අපේ බෝසතාණන් වහන්සේ. ඒ මහා මන්දාතු රජ වෙලත් මේ මහ පොළොවේ රජකම් කරන්න පුළුවන් කමක් ලැබුණේ එදාර මේ ඇට දන් දීපු එකේ ආනිසංස නිසා කියලා සඳහන් කරලා තියෙන්නේ. මහා මන්දාතු රජතුමා කොයිතරම් සැප සම්පත්තියින්දද? ළමා කාලේ අවුරුදු 80000ක් ගත කළා. යුව රජ වෙලා අවුරුදු 80000ක් හිටියා. රජ වෙලා අවුරුදු 80000ක් රජකම් කළා. ඊළඟට මනුෂ්‍ය ලෝකයේ සම්පත් එපා වෙලා චාතු මහරජික දිවි ලෝක රජකම් කරන්න ගියා. ඒ රජවරුන්ට මහා මන්දාතු රජතුමාගේ මහ පිනට අභියෝග කරන්න බැරි වෙච්ච නිසා ඒ දිවි ලෝක රජකම දුන්නා. අවුරුදු 90 ලක්ෂයක් ඒ දිවිතලේ රජකම් කරා. මනුෂ්‍ය වර්ෂ අවුරුදු 90 ලක්ෂයක් රජකම් කරා. එහෙම රජ කළා ඒ දිවි සම්පත් එපා වෙලා ඊළඟට ගියා තව්තිසා දිවි ලෝකෙට. තව්තිසා දිවි ලෝකේ කොච්චර කල් රජකම් කරාද? ශක්‍ර දෙවියන්ගෙන් තව්තිසා දිවි ලෝකේ අර්ධ රාජ්‍යයක් බාරගෙන තව්තිසා දිවි ලෝකෙන් හරි යඩක් බාරගෙන අපේ බෝසතාණන් වහන්සේ මහා මන්දාතු රජු හැටියට පින්වතුනි ශක්‍ර දෙවිවරු 36 දෙනෙක් චුත වෙලා ඉපදලා යනකම්ම අපේ බෝසතාණන් වහන්සේ තව්තිසා දිවි ලෝක රජකම් කරාලු. තව්තිසා දිවි ලෝකේ සක්විති රජ කෙනෙකුට කොච්චර අවශ්‍ය තියෙනවද? මනුෂ්‍ය වර්ෂ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. ඒතකොට එහෙමනම් අපේ බෝසතාණන් වහන්සේ ඒ 3 කෝටි 60 ලක්ෂේවා 36 තව්තිසා දිවි ලෝක රජකම් කරා. ඒ මොන පින නිසාද? අර විසි කරලා දන් දුන්න මේ ඇට දානේ ආනිසංස නිසා. අනේකයි මේ සඳහන් කරන්නේ මේ අල්පයක් තියෙන කාලේ දන් දෙන එක ඉතාම හොඳ දෙයක්. අල්පයක් තියෙන කාලේ දන් දෙන එක ඉතාම හොඳ දෙයක්. මොකද සමහර වෙලාවට බොහෝ ධනෙ තිබුණයින් පස්සේදී දන් දෙන්නත් දුෂ්කර සමහර කෙනෙකුට. ඒකනේ මම අර කලින් කිව්වේ තෝදේ බවුන වගේ අය. දැන් ආනන්ද සිටුවරේ කියලා සිටුවරේකුත් හිටියනේ භාග්‍යවතුන් වහන්සේ කාලේ. ඒත් එහෙමනේ. 40 කෝටියක් ධනෙ තිබුණා. තෝදේ බමුණ වගේමයි. දෙන්න කැමති නෑ. නමුත් මැරිලා ගිහිල්ලා ඉපදුනේ රොඩි කුලියක. ඉපදිච්ච දවසේ ඉඳලා කුලියටම කන්න නෑ. එළෙව කුලියෙන්. තමන්ගේ පුතා සිටු බවට පත් වෙලා හිටපු මූලසිරි සිටුවරයාගේ මාලිගාවට යනවා යමක් ඉල්ල ගන්න. එමේ තමන්ගේ පුතා ගිය ජීවිතේ පළවෙනි වාහල කඩට යනකොට සේවකයෝ ගහලා බැනලා එලෙව්වා. දෙවෙනි වාහල කඩෙන් ඇතුල් වෙන්න ගියා මාලිගාවට ඒත් බැනලා එලෙව්වා. තුන්වෙනි වාහල කඩෙන් ඇතුල් වෙන්න ගියා ඒත් බැනලා එලෙව්වා. හතරවෙනි වාහල කඩ ළඟට යනකොට මූලසිරි සිටුවරයා හිටියා. දැක්කම බය වුණා. මොකද ඒ පංසු පිසාච ප්‍රේතෙක් වගේ තමයි සිටුවරයා ඉපදිලා ඉඳලා තියෙන්නේ. රොඩි කුලේ ආනන්ද සිටුවරයා. ශරීරයේ පංසු පිසාච ප්‍රේතෙක් වගේ දකින්නකොට බයක් ඇති වෙනවා. අන්තිමට මූලසිරි සිටුවරයා බය වෙලා රාජපුරුෂයන්ට කියලා කිව්වා මේ මිනිස්සයාට ගහලා විසිකලා දාන්නකො කුණු කොටකට. මේ කලින් ජීවිතේ තමන්ගේ තාත්තගේ සැප සම්පත් තමයි දැන් මේ පුතා මේ ජීවිතේ විඳින්නේ. ඉතින් ගහලා එලවල විසි කරලා දැම්මා කුණු ගොඩකට.
ඒකනේ බුදුහාමුදුරු දේශනා කරේ පුත්තා මත්ති ධනම් මත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝනාතෝ කුතෝ පුත්තා කුතෝ ධනං. තමන්ටවත් තමන්නේ. නමුත් බොහෝ දෙනෙක් ධනෙ ලැබුණයින් පස්සේදී වැඩිපුරම වෙහෙසෙන්නේ තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්නනේ. නමුත් බලන්නකො මේ ශරීරයක් වෙනුවෙන් අපි කොච්චර ධනෙ වැය කරනවද? දැන් මහා ධනයක් තියෙන කෙනෙක් තමන්ගේ ශරීරය වෙනුවෙන් කොච්චර වැය කරනවද? කොච්චර වෙහෙසෙනවද ශරීරය වෙනුවෙන්? දවසකට දෙතුන් වතාවක් නානව ඇඟ සෝදනවා. දවසකට 3 වේලක් කවනවා. දවසකට කිහිප වතාවක් වස්ත්‍ර මාරු කරනවා. නොඑක් සුවඳ වර්ග වලින් සුවඳවත් කරනවා. කොයි තරම් සැප සම්පත් මේ ශරීරයට දෙනවද? නමුත් ඔය තරම් සැපවත්ව පෝෂණය කරන, ඔය තරම් මහන්සිලා පෝෂණය කරන ওই ශරීරයේ එක අතක් පණ නැති වුණොත්, අනේ මෙච්චර කාලයක් මං වෙනුවෙන් මේ මනුස්සයා නැහුණා, මේ මනුස්සයට මේ වේදනාව දෙන්න ඕනේ නැහැ කියලා අර අත නැගිටිනවද? නෑ. කපන්න උනොත් කපන්න එනවා. පණ නැති වුණොත් පණ නැති වෙනවා. මෙච්චර වෙහෙසෙන ශරීරයවත් අපිට පිංගුතුන් අනුග්‍රහ කරන්නේ නෑනේ. ඒක කියන අත්තාහි අත්තනෝනාතෝ, තමන්ටවත් තමන් නැති කල කුතෝ පුත්තා කුතෝ ධනං, කවර පුතුන්ද කවර ධනයක්ද? නිසා භාගතුනස් මේ දෙවියා කියනවා ස්වාමීනි මේ අල්පයක් තියෙන කාලේ දන් දෙන එක ඉතාම හොඳ දෙයක් කියලා. දැන් මේ දෙවියාගේ උදාන වාක්‍ය ප්‍රකාශ කළා. ඊළඟට තව දෙවි කෙනෙක් එනවා. ඒ දෙවි කෙනා ඇවිල්ලා කියනවා ස්වාමීනි දැන් අර පළවෙනි දෙවිවරු දෙන්නම කියප එක අනුමත කරා. සාදුකෝ මාරස දානං, ස්වාමීනි මේ දන් දෙන එක ඉතාම හොඳයි. අල්පයක් තියෙන කාලේ දන් දෙන එක ඒකත් ඉතාම හොඳ දෙයක්. හැබැයි ස්වාමීනි අපිට සද්ධායපි සාහුදාන. මට හිතෙනවා ඊටත් වඩා හොඳ දෙයක් තියෙනවා. මොකද්ද? මේ සද්ධාවෙන් දන් දෙනවා කියන එක මට හිතෙනවා ඊටත් වඩා හොඳ දෙයක්. කියලා ඒ දෙවියගේ උදාන වාක්‍ය ප්‍රකාශ කරනවා. මොකද සද්ධාවෙන් දන් දෙනවා කියලා කියන්නේ මොකද්ද? කර්මය සහ කර්මඵලයේ අදහල දන් දෙනවා කියලා තමයි අට කතාවේ සඳහන් කරලා තියෙන්නේ. කර්මය කර්මඵලයේ අදහල දන් දෙන එකට තමයි සද්ධාවෙන් දන් දෙනවා කියලා පින්වතුනි සඳහන් කරලා තියෙන්නේ. මොනවද මේ කර්මඵලයේ අදහල දන් දෙනවා කියලා කියන්නේ? ගොඩක් දෙනෙක්ගේ ළඟ දන් දෙනකොට නැති කරුණක් ඕක. දැන් අද සමහර කෙනෙක් දන් දෙනවා. නමුත් ගොඩක් දෙනෙක් දන් දෙනකොට මේ කර්මඵල අදහනවා හරි අඩුයි. වෙන වෙන කාරණා තමයි දන් දෙනකොට ගොඩාක් වෙලාට ඉස්මතු කරගන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු කෙනෙක් මෙහෙම දන් දෙනවා. යාචකයෙක් දකිනවා. සමහරට කෙනෙක් යාචකයාට රුපියල් 50ක් 100ක් විතර දෙනවා දකිනවා. අහලා බැලුවොත් ඔය සමහර කෙනෙකුගෙන් ඇයිවා එයාට 50ක් 100ක් දුන්නේ කියලා? රුපියලක් දෙකක් දෙන්නේ නැතුව. සමහර යාචකයෝ ඉන්නවා රුපියලක් දෙකක් දුන්නොත් බයිනවා. අත් 50 100 දීලා තින්නේ ඇයි? අර බැනුම් අහන වෙනවට. ඒතකොට දන් දීලා තියෙන්නේ මේ කර්මඵලය අදහලද? නෑ. ඔහු මට බණී කියන බයට. කර්මඵලය අදහල නෙවෙයි. මට මේ අවස්ථාව ඉතාම හොඳ අවස්ථාවක්. පෙර ජීවිතවල යාචකයන්ට දන් දුන්නු අය මේ තරම් සංසාරේ සැප සම්පත් ලබලා තිනවා. මේ ලැබිච්ච අවස්ථාවේ මම ඒ පින කරගන්නවා කියන චේතනාවෙන් නෙවෙයි දෙන්නේ. දෙන්නේ මොන චේතනාවෙන්ද? බණී කියන බයට. අපිට මොන පිරිසක් ඉන්න තැනක කෙනෙක් පින්කමක් ගැන කියනවා. අපි මෙහෙම පින්කමක් කරන්න හදනවා. ඔයගොල්ලොත් පුළුවන් විදිහට මේකට සම්බන්ධ වෙන්න දායක වෙන්න. ඉතින් එහෙම දායක වෙන්න කියලා කියනකොට සමහර කෙනෙක් ඔකේ කොටස් බාර ගන්නවා. බාරගෙන කියනවා මම මේක බාර ගන්න හිතුවේ අදහසක් තිබුණේ නැහැ. නමුත් ඔක්කොම අය බාරගත්තු නිසා මට විතරක් බාර නොගෙන ඉන්න එතන බැරි වුණා. ඒ නිසා මම මේකේ කොටසක් බාරගත්තා. ඒතර අර ඒක බාරගෙන තියෙන්නේ මට මේ වෙලාවේ ලැබිච්ච අවස්ථාව ඉතාම හොඳ අවස්ථාවක්.
ඒ නිසා මම මේක මගහරව ගන්න හොඳ නෑ කියලා හිතලා නෙමෙයි බාරගෙන තියෙන්නේ. අර අනිත් පිරිසත් බාරගත්තා. මමත් බාර නොගෙන හිටියොත් මං අපහසුතාවයටපත් වෙන. ඒ නිසා මම බාරගත්තා. ඒතර කර්මඵල අදහලා දන් දෙන්නේ නෑ. ඔය අද කාලේ සමහර අයගේ ළඟ මට නම් හිතෙන්නේ මේකේ වැරදි වැටහීමක් කියලා. සමහරලාට ගෙවල් වලට හාමුදුල වඩම්මනකොටත් ওই වගේ සිතුවිලි ඇති කරගන්නවනේ. දැන් අපි හිතමු ගෙදරකට ළඟ පන්සල් 4-5ක් විතර තියෙනවා. හැබැයි ප්‍රධාන පන්සලකුත් තියෙනවා. දැන් ඔන්න දානෙට ගෙදරට හාමුදුල වඩම්මන ආරාධනා කරන්න යනකොට කියනවා අර අසවල් පන්සලේ හාමුදුරන්ට අනිවාර්යෙන් කියන්න. මොකද උන්වහන්සේ අපේ අම්මා ලෙඩ වෙලා ඉන්නකොටත් බලන්න ආවා, පිරික් කියන්නත් ආවා, අපේ අම්මගේ පාන්සුගූලෙටත් ආවා. ඒ නිසා උන්වහන්සේට කිව්වොත් ඒක හිත හොඳ නැති වෙයි. ඒ නිසා උන්වහන්සේට දානෙට ආරාධනා කරන්න. එතකොට දැන් මේ හාමුදුරු වඩම්මන්නේ මොකටද? පින් කරගන්නද? නෑ. වඩම්මල දන් දෙන්නේ උන්වහන්සේ අමනාපයි කියන බයට. ඒතර කර්මඵල අදහලද දන් දෙන්නේ? නෑ. බලන්නේ වැරදි සිතුවිල්ල නිසා තමන් ඒ වියදම් කරන ධනයටවත් වටිනකමක් නොලබ ගන්න හැටි. වටිනකමක් ලැබෙන්නේ නෑ. ඇයි? තමන්ගේ තියෙන අරමුණ වෙනස්. බයට දෙනවා. මෙයා මට නැති කාලේ හරියට උදව් කළා. ඒ නිසා මම මේ මිනිහට උදව් කරන්න ඕනේ කියලා දුන්නු නිසා දෙනවා. සමහර කෙනෙක් දෙනවා අනේ මේ මිනිහට කාත් කවුරුත් උදව් කරන්නේ නැහැ. මමවත් ගිහිල්ලා උදව් කරන්න ඕනේ කියලා අර කවුරුවත් දෙන්නේ නැති නිසා ගිහිල්ලා දෙනවා. ඔහොම වැරදි සිතුවිලි ඇති කර ගන්නවනේ. මේ පන්සලට කවුරුවත් යන්නේ නැහැ. මේ පන්සලට කවුරුත් උදව් කරන්නේ නැහැ. ඒ නිසා මේ අපිවත් ගිහින් දෙමු මේ පන්සලට කියලා එහෙම ගිහිල්ලා දෙනවා. ඒ කියන්නේ ක්‍රියාවේ වරදක් නැහැ. නමුත් සිතුවිල්ලයි වැරදි. එහෙම හිතලා දෙන්න එපා. දෙන්න මට මේ වෙලාවේ ලැබෙන අවස්ථාව ඊටාම හොඳ අවස්ථාවක්. මම ඊළඟ මොහොතේ මැරෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ ලැබිච්ච අවස්ථාව මට ඊටාම හොඳ අවස්ථාවක්. මගේ සංසාරය සුවපත් කරගන්න පුළුවන් විශේෂ අවස්ථාවක් දැන් මේ මට ලැබුණේ. තිරිසන්ගත සතිකොට දෙනකොට හිතන්නේ එහෙම. ජීවිත 100ක් මට මේ දාන ආනිසංස ලැබෙනවා. තිරිසන්ගත සතිකොට දුන්නොත් හිතන්නේ එහෙම. මං ජීවිත 100ක් යනකන් निराහාරව ජීවත් වෙන්නේ නැහැ. දුස්සීලයේ දැක්කම දෙන්න. පව් කරන්නේ මිනිස්සෙක් දැක්කත් දෙන්න. දෙනකොට හිතන්න මට මේ මිනිස්සයාට දුන්නම ජීවිත 1000ක් ආනිසංස ලැබෙනවා. කවදාවත් Taman දෙන දීම ගැන අව탁සේරුවක් ඇති කරගන්න එපා. මම මේ මිනිස්සයාගේ ගතිය අපිට අදාළ නැහැ. නමුත් මට මේ ලැබිච්ච අවස්ථාවේ මම මේක කරනවා. ජීවිත 1000ක් මට ආනිසංස ලැබෙනවා. ආන් එහෙම කියලා හිතලා දෙන්න. කර්මඵලයේ අදහලා දන් දෙන්න. පටු අරමුණ තියාගන්න එපා. හැබැයි එහෙම අරමුණ තියාගත්තොත් මොකද වෙන්නේ? තමන් කරන පිනයි තමන් කරන පවයි දෙකම එකට කවලමේ තමයි සංසාරේ පින්වතුනි ලැබෙන්නේ. ඒකට හොඳම උදාහරණය කුජුත්තරාව. කුජුත්තරාව එක ජීවිතයක පසේ බුදුරජාන් වහන්සේලා 8 නමකට රත්තරන් වලලු 8ක් දන් දුන්නා පාත්‍ර ආධාරක හැටියට. දැන් මේ සිටු දියණිය ගිහිල්ලා තමන්ගේ මිත්‍රයන්ට තමන්ගේ ඥාතීන්ට මේ කරපු පින අනුමෝදන් කරනවා කියනවා. හැබැයි ඔතන හිටියා එක පසේ බුදුරජාන් වහන්සේ නමක්. උන්වහන්සේ ස්වභාවයෙන්ම කුදු ශරීරයක් තියෙන්නේ. බලන්න දැන් තමන් කරන පිනයි සිහිය නැතුව කරන පවයි දෙකම එකට එකතු වෙන හැටි. දැන් මේ සිටු දියණිය ගිහිල්ලා කියනකොට කියනවා දානෙ ගැන කියලා දුන්නු දේ ගැනත් කියලා කියනවා. අනේක හාමුදුර නමක් නම් හිටියා උන්වහන්සේ කුදුයි. උන්වහන්සේ ඇවිද්දේ මෙහෙමයි කියලා රඟපාල පෙන්නවා. අන්තිමට මොකද උනේ? අපේ භාග්‍යවතුන් වහන්සේ කාලේ උත්තරා කියන නමින් ඉපදුනා දාස කුලයක. දාස කුලයකත් ඉපදුනේ අකුසල කර්මයක් නිසා ජීවිතේ කරපො.
නමුත් ඉපදුනේම කුදු ශරීරයක් ඇතුව. උත්තරා කියලා නමක් ලැබුණට මිනිස්සු කතා කරේ කුදු වූ උත්තරා කියලා. කුජුත්තරා උනේ ඒකයි. හැබැයි ඉතින් කරපු පිනත් විපාක දුන්නා. පාත්‍ර ආධාරකයා පූජා කරන එක සංසාරේ ලැබෙන්නේ මොන වගේ ආනිසංසයක් ලබන්නද? Tamanට හොඳ මතක ශක්තියක් ලැබෙනවා. සසරේ හොඳ මතක ශක්තියක් ලබන්න නම් ඒකට කරන්න තියෙන හොඳම පුණ්‍ය කරය තමයි පාත්‍ර ආධාරක පූජා කරන එක. පාත්‍රයක් තියෙන ආධාරකේ පූජා කරන එක. එයාට ලැබුණා. අර සුමන කියලා මාලාකාරයේ ගෙදර ගිහිල්ලා බණක් ඇහුවනේ. භාග්‍යවතුන් වහන්සේගෙන්. ඒ මුළු බණම කටපාඩම් වුණා. එක අකුරක් ඉස්පිල්ලක් ඇලපිල්ලක් පාපිල්ලක් මග නොහැරෙන පටිගත කරා වගේ මතක හිටියා. ඉතින් ඒක කොච්චර වටිනවද කියලා කිව්වොත් තමන් දාසකම් කරා සාමාවතියට. සාමාවතිය ප්‍රධාන 500 දෙනාට ওই බණ ඇවිල්ලා කිව්වනේ. 500 දෙනාම සෝවන් වුණා. ඒ බණ ටික අහලා. ඉතින් අර පින විපාක දුන්න එහෙම. නමුත් අර පවත් ඒ විදිහට විපාක දුන්නා. එනිසා කවදාවත් තමන්ගේ හිත දූෂණය කරගන්න එපා පින්කම් කරද්දී. අනිත් අයගේ බලපෑම නිසා තමන්ගේ හිත පොඩි තැනකින්වත් දුර්වල කරගන්න එපා. තමන්ගේ පින්කම පොඩි තැනකින්වත් අව탁සිරු කරගන්න එපා. මොකද අපිට පින්කම් කරන්නේ අපි ඇත්තටම පින්වතුනි අපි පින්කම් කරන්නේ මේ රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා එක නෙවෙයිනේ. කෙලෙස් තියෙන සංසාරය ඇවිදින මේ සංසාර සත්‍යෝ එක්ක තමයි අපි පින්කම් කරන්නේ. ඒතර එහෙම කෙලෙස් පිරිච්ච මිනිසුත් එක්ක පින්කම් කරනකොට අපේ හිත දූෂණය වෙන අපේ හිත අපිරිසිදු වෙන ඕනතරම් අවස්ථා අපි ඉස්සරහට මුණ ගැහෙනවා. මම හිතන්නේ පින්කම් කරන ඕන කෙනෙකුට මේ අත්දැකීම ජීවිතේ ලබන්නේ නැති. මොකද පින්කමට එකතු වෙන්නේ නැහැ නිසා, පින්කමට උදව්වට එන අය නිසා, සමහරට ප්‍රතිග්‍රාහකයෝ නිසා හරියට හිත දුර්වල වෙනවනේ. නමුත් ඒ දුර්වල කරගත්තොත් ඒ තැන්වලදී දුර්වල කරගත්තොත් ඒක ලොකු හානියක් අපිට. ඒ නිසා එහෙම නැතුව තමන් හිතන්න මොනියම් හෝ වෙලාවක පින්කමකට දායක වෙනවා නම් පින්කමක් කරනවා නම් මට මේ ලැබිච්ච අවස්ථාව මගේ සංසාරෙම සුවපත් කරගන්න පුළුවන් අවස්ථාවක්. මං ඒ නිසා මේ දාණය දෙනවා කියලා හිතලා ලැබිච්ච අවස්ථාවේ පින්වතුනි දන් දෙන්නේ. හිත පොඩි තැනකින්වත් පින්වතුනි අපිරිසුදු කරගන්න නැතුව. ඊළඟට කියනවා දැන් ඒ දෙවියත් ওই වාක්‍ය කියලා ගියයින් පස්සේ ඊළඟ දෙවියා එනවා ඉස්සරහට ඇවිල්ලා කියනවා ස්වාමීනි දැන් අර කලින් දෙවරු 4 දෙනාම දෙවරු 3 දෙනාම කියපු ටික අනුමත කරා. සාදුකෝ මාරිස දානං ස්වාමීනි දන් දීමත් හොඳයි. මේ අල්පයක් තිබෙන කාලේ දන් දෙන එකත් ඊටාම හොඳ දෙයක්. ඒ වගේම සද්ධාවෙන් දන් දෙන එකත් ඊටාම හොඳ දෙයක්. අපිච්ච නමුත් ස්වාමීනි මට හිතර මෙහෙම දෙයක්. තවත් හොඳ දෙයක් තියෙනවා. මොකද්ද? ධම්ම ලද්දස්සාපි සාහුදාන. මේ ධාර්මිකව උපයාගත්තු දෙයින් දන් දෙන එක ඊටාම හොඳ දෙයක්. ධාර්මිකව උපයාගත්තු දෙයකින් දන් දෙන එක ඊටාම හොඳ දෙයක් කියලා දැන් මේ දෙවිය කියනවා. මොනවද? යෝ ධම්මලස්ස දදාති දානං උට්ටාන විරියාදි ගතස්ස ජන්තු. දැන් උට්ටාන කියන්නේ උත්සාහයෙන්, වීරියෙන්. උත්සාහයෙන් වීරියෙන් ධාර්මික උපයාගත්තු ධනෙන් යමෙකුට දන් දෙන්න පුළුවන් නම් ඒක ඊටාම හොඳ දෙයක්. අර චූලකම විභංග සූත්‍රයේ කියනවා ඔය සුභමානව කියන්නේ චූලකම විභංග සූත්‍රයේ දේශනා කරන්නේ. සුභමානවකයා බුදුහාමුදුරන්ගේ කියලා ප්‍රශ්න 14ක් අහනවානේ. ඔක එකක් අහනවා මේ දැන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කර කර පින්කම් කරනවා නම් දැන් පින් කරනවා හැබැයි අකුසල කර්මත් කරගෙන සත්තු මරනවා, හොරකම් කරනවා, බොරු කියනවා, කාමයේ වරදවා හැසිරෙනවා, සුරාපානය කරනවා. ඔහොම කරන අය හරියට ඉන්නවනේ.
සමහර ලාවට පින්කම් වලට සම්බන්ධ වෙන්නේ සුරාපානය කරලා. සමහර කෙනෙක් පින්කම් ඉවර වෙලත් කරන්නේ සුරාපානය කරන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම පව් කර පින්කම් කරන කෙනාගේ පින බලවත් නෑලු. බැරි වෙලාවක්වත් ඒ මිනිසයා ඕකේ නිසා මැරුණොතින් අර ඒ කෙනා කරපු පින බලවත් නැහැලු කරපු පව යට කරගන්න. අපි තුන් ප්‍රාණඝාත කර දන් දෙනවා නම් ඒ ප්‍රාණඝාත කියන අකුසල කර්මය යටකරනද අර පිනින් ශක්තිමත් නැහැලු. අද කාලේ වැරදි සිතුවිල්ලකුත් තියෙන සමහර අයගේ ළඟ ওই පින්කම් කරද්දී අපි මේ කරන පින් වලින් අපි කරන පව් යට වෙයි කියලා. සමහරලාට ওই පින්කම් කරන අය පව් කරන ටිකක් සමහරලාට බය කමක් නැති වෙනවා. හැම කෙනෙක් නේ හදීසියෙන් එහෙම සමහර අය ඉන්නවා. ගොඩාක් පින් කරනකොට පව් කරන්න ලොකු බයක් හිතේ නැති වෙනවා. මොකද හිතෙනවා මං ගොඩක් පින් කරන නිසා අර මං මේ කරන අකුසල කර්මේ මට යට වෙයි කියලා විපාක දෙන්නේ නැති වෙයි කියලා. නමුත් කියන්නේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ? ඒ පව් කර පින්කම් කරන කෙනාගේ පින ශක්තිමත් නැහැලු කරන පව යට කරන්න. එහෙනම් අපි ධාර්මිකව ධනෙන් දන් දෙන එක තමයි වටින්නේ. උත්සාහයෙන් දෑතේ මහන්සියෙන් වීරියෙන් හම්බ කළ දෙන ධනෙ තමයි ඒ ධනෙන් දන් දෙන එක තමයි වටින්නේ කියලා කියනවා. ඔන්න ඊළඟ දෙවිය ඇවිල්ලා කියනවා ඒ දෙවිය එක කිව්වම අර කාරණා ඔක්කොම අනුමත කරනවා. මම වෙලාව යන නිසා මේක නැවත කියන්නේ නැහැ. අර ඔක්කොම කරුණ ටික අනුමත කරයි දෙවියත්. ඊළඟට අන්තිමට කියනවා විච්චේ අපිච්ච නමුත් ස්වාමීනි මට හිතුණා මෙහෙම දියා. මේ පස්වෙනි දෙවිය ඇවිල්ලා කියනවා විච්චේය දානම්පි සාහුදාන. ස්වාමීනි මට හිතුණා මෙහෙම දෙයක් මේ විමසලා දන් දෙන එක ඊටත් වඩා හොඳයි කියලා හිතනවා කියලා. විමසලා දන් දෙන එක. මේකේ විමසනකොට පින්වතුනි කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දන් දෙන එක විමසන එක. Taman දෙන දේ විමසනවා. දෙය ධර්මයේ විමසනවා. මම මොනවද පූජා කරන්නේ, කොයි වගේ දේවල් පූජා කරොත්ද හොඳ කියලා විමසනවා. ඊළඟට විමසන ප්‍රතිග්‍රාහකයාගේ ගුණය. මොකද අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයයි පෘථග්ජන වූ සද්ධාවන්තයන් වහන්සේ. පෘථග්ජන සද්ධාවන්තයන් වහන්සේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය. ඔන්නෝක විමසනවා. මම දෙන ප්‍රතිග්‍රාහකයා කොයිතරම් සිල්වත්ද, කොයිතරම් ගුණවත්ද, කොයිතරම් සද්ධාවන්තද, කොයිතරම් ශ්‍රමණ භාවයට ගැලපෙනවද? මෙන්න මේක විමසලා දන් දෙනවා ප්‍රතිග්‍රාහකයාගේ විමසීම. ඊළඟට විමසනවා Taman දෙන දාන වස්තුව. මේකත් හරිය වටින කරුණා. මේ කාරණාවල් පින්වතුනි පැය දෙකකින්වත් කියලා නිම කරන්න පුළුවන් කරුණු නෙමෙයි. බොහෝ විස්තර තියෙන කරුණු. ඒකනේ මේ බුදුහාමර මේ සූත්‍රය නමක් දීලා තියෙන සාදු සූත්‍රය කියලා. ඊටාම හොඳ කරුණු ටිකක් කියන්නේ. මම මේක තේරුම් කරගන්න පොඩි උදාහරණ කිහිපයක් කියන්නම් මේ අනුව අනිත් දේවල් හිතන්න. දැන් ගොඩාක් දෙනෙක් පින්වතුනි දන් දෙනකොට මේ තමන් දානේ පිළිබඳ විමසන්නේ නැහැ. මම මොනව පූජා කරොත්ද ගොඩක් ආනිසංස ලැබෙන්නේ. දැන් සමහර කෙනෙක් ජීවිතේ එකම දෙයක් පූජා කරන හැමදාම උනන්දු වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔන්න කෙනෙක් හැම වෙලාවකම අටපිරිකර විතරක් පූජා කරනවා. ඒක වරදක් නෑ. නමුත් අටපිරිකරකින් නොලබන්න පුළුවන් ආනිසංස තව බොහෝ දේවල් වලින් ලබන්න පුළුවන්. ඒතර තමන් දන් දෙනකොට හිතන්න මෙහෙම මම දැන් අටපිරිකර පූජා කරලා තියෙනවා. මම දැන් ඇඳපුටු පූජා කරලා තියෙනවා. මම දැන් කොසුවිදල් පූජා කරලා තියෙනවා. හැබැයි මම පූජා නොකරපු දේවල් මොනවද? ආන් ඒව හොයලා බලලා පින්වතුනි දන් දෙන්න. ජීවිතේ බලන්න ලයිස්තුවක් හදාගන්න තමන් පූජා කරපු දේවල් මොනවද? ඊළඟට බලන්න මම දැන් මෙච්චර කාලයක් පූජා නොකරපුව මොනවද? මම පාවහන් දෙකක් පූජා කරලා නැහැ තාම. අන්න පාවහන් දෙකක් දන් දෙන්න. විමසනවා කියන්නේ ඒකට. හැබැයි විමසද්දි බලන්න ඕන භාග්‍යවතුන් වහන්සේ මේ පූජාව කොහොමද ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ? දැන් උදාහරණයක් කියනවා නම් මේක ගොඩාක් දෙනෙක් දන්න කරුණක් නිසා මම මේක කියන්න හිතුවේ. අද කාලේ අටපිරිකර පූජා කරනවනේ.
ඔක අඩුපාඩු දෙකක් තියෙන. එකක් තමයි ගොඩක් දෙනෙක් මේ පූජ්‍ය කරන අටපිරිකරේ අංගට තියෙනවද කියලා විමසන්නේ නැහැ. ඒ වගේම තමයි ඒක භික්ෂුන් වහන්සේ නමකට පරිහරණය කරන්න පුළුවන්ද කියන එක විමසන්නේ නැහැ. සමහර අය මිත්‍යා මතවලට එල්බගෙන පූජාවට හානි කරගන්නවා. සමහර අයගේ සිතුවිල්ලක් තියෙනවා මේක හාමුදුරුවෝ පාවිච්චි කරන්නේ එක්ක කාටද විකුණනවා ඔහොම කියලා සිතුවිලි තියෙනවනේ. හොඳින් මතක තියාගන්න දායකයාගේ කොටසයි ප්‍රතිග්‍රාහකගේ කොටසයි දෙකක්. හාමුදුරුවෝ කාරගෙන විසි කරත් විකුණනත් මොනවා කළත් ඒක අපිට අදාළ නැහැ. ඒක හාමුදුරුවන්ගේ කොටස. ඒක ප්‍රතිග්‍රාහකයාට අයිති කොටස. හැබැයි පූජා කරන තැනට එනකන් තියෙන කාගේ කොටසද? දායකයාගේ කොටස. තමන් පූජා කරන දේ තමන්ගේ සංසාරයට උපකාර කරගෙන පූජා කරන්න. පාත්‍රය බලන්න මේක දානේ වලදන්න පුළුවන් එකද? හිතන්න එපා. හාමුදුරුවෝ පාත්‍රේ දානේ වලදන්න නැහැ කියලා හිතන්න එපා. පූජා කරන්න. මේක පාවිච්චි කරන්න පුළුවන් එකක්ද? සිවුර බලන්න මේක පාවිච්චි කරන්න පුළුවන් සිවුරක්ද? අන්න එහෙම විමසන්න. ඊළඟට දැන් උදාහරණයක් කියනවා නම් ඔය සාමාන්‍ය ඵල සූත්‍ර අට කතාවේ තමයි අටපිරිකරේ අංගට භාග්‍යතුන්ස අනුමත කරලා තියෙන්නේ. තිචීවරංච පත්තෝච වාසී සුචීච බන්ධනං පරිස්සාවනේන කියලා තමයි ඔක සඳහන් කරලා තියෙන්නේ. හැබැයි ගොඩාක් අය පින්වත්තුනේ ඔය අට නෙමෙයි ගොඩක් වෙලාවට අටපිරිකරට එකතු කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ගොඩක් දෙනේ කටපිරිකරට එකතු කරන්නේ දැලිපිහියනේ. නමුත් බුදුහාමුදුරුවෝ අටපිරිකරේ අංගටට දැලිපිහිය අනුමත කළා නෑ. අටපිරිකරේ අංගටට එකතු කරලා තියෙන පිහියක්. වාසී කිව්වේ ඒකයි. පිහියට වාසී කියලා කියන්නේ දැලිපිහියට නෙමෙයි. දැලිපිහිය අනුමත කරලා තියෙන්නේ විනය පිටකේ. ඒක විනය පිටකයේ තියෙන කොටසක්. එතනත් දැලිපිහිය විතරක් නෙමෙයි දැලිපිහියත් එක කාරණා තුනක් තියෙනවා. අටපිරිකරට දාලා තියෙන පින්වතුනි පිහියක්. කොපුවක් තුල බහලන්න පුළුවන් පිහියක්. පින්වතුනි අපි පූජාව කරනකොට භාග්‍යවතුන් වහන්සේ වදාළ අංගට පූජා කරන්න ඕනේ. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා නම් කැමැති අටක් පූජා කරාම මේ අටපිරිකරේ ආනිසංස ලැබෙනවා කියලා අපිට ඕන කමක් නැහැ. කැමැති අට පූජා කරන්න පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ නම් කරලා තියෙනවානේ අටපිරිකරට අදාළ අංගට මෙන්න මේ අට. දැන් තව උදාහරණයක් කියනවා අෂ්ටපාන ගන්නකෝ. අෂ්ටපාන වලට භාග්‍යවතුන් වහන්සේ අනුමත කරපු පාන වර්ග 8ක් තියෙනවානේ. අම්බපාන, චෝචපාන, මෝචපාන, මුද්දිකපාන ඔහොම කියලා. දැන් එතකොට අපි පූජා කරන්න ඕන ඔය අට. ඔය අට පූජා කළොත් විතරයි අපට ඒකට අෂ්ටපාන පූජාවක් කියන්න පුළුවන්. හැබැයි ඔය අටට නැතුව වෙන අටක් පූජා කරොත් අපි හිතමුනේ විරලු, අලිපේර, දියුල් ඔහොම පූජා කරන අටක්. ඒකට කියන්න බෑ අෂ්ටපාන පූජාව කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ අටක්. මෙන්න මේ අට තමයි අෂ්ටපාන. ඉතින් ඒක තමයි අපි පූජා කරන්න ඕන. ඊළඟට ඔකට විශේෂ පාන වර්ගයක් තියෙන ගොඩක් දෙනෙක් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඔය අෂ්ටපාන අනුමත කරපු තැනම යටින් තියෙනවා උක්ෂුෂ පානය. පින්වතුනි ඒක මහා පිං වැඩෙන පූජාවක් උක්ෂුෂ පානය. භික්ෂුන් වහන්සේලාට මේ වස් කාලේ පූජා කරන්න පුළුවන්. විකාලේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න පුළුවන්. අනිත් එක උක්තින රටක් මේ රට. කොච්චර හොඳට මේ පූජාව කරන්න පුළුවන්ද? අන්න ඒ වගේ පින්වතුනි විමසන්න. හොයලා බලන්න දමන් දෙනකොට මේක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මොන විදියකටද? ආන්නේම විමසලා බලලා දන් දෙන්න. ඒක ඉතාම හොඳ දෙයක්. විචේ දානං කියලා ඒකයි. Taman දෙන දානේ රසවත් බව බලන්න. රස බලන එක පින්වතුනි පවක් වෙන්නේ නැහැ. මොකද අනුභව කරොත් තමයි ඒකත් පවක් වෙන්නේ නැහැ. දානේ මහත් බව අඩු වෙනව විතරයි අනුභව කරලා දන් දුන්නම. හැබැයි රස බැලුවා කියලා පවක් වෙන්නේ. ඒක ප්‍රඥා ගෝචරයි දානිය. Taman රස බල පූජාව කරනකොට ප්‍රතිග්‍රාහකයාට ඒක පූජා කරද්දී තමන්ගේ හිතේ තියෙනවා මම අද මේ තරම් උතුම් ප්‍රණීත ආහාරයක් පානයක් තමයි මේ පූජා කළේ. රස බල පූජා කරන කිතාම හොඳ දෙයක්. විචේය දානං කියලා කිව්වේ ඒකයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන විමසලා දන් දෙන්න. දැන් මේ ඔක්කොම දේශනා කරලා ඉවරුණාම ඔන්න අන්තිමට 6 වෙනි දෙවියෙක් එනවා. ඇවිල්ලා ඒ දෙවියා විශේෂ ප්‍රශ්නයක් අහනවා.
ස්වාමීනි මෙතන දැන් බොහෝ දෙවිවරු ඇවිල්ලා ඔවුන්ගේ හිතට දැනෙන අදහස් ප්‍රකාශ කළා. දැන් මේ කාරණා පහම භාග්‍යවතුන් වහන්සේ කියපු කරුණු පහක් නෙවෙයිනේ. ඒ දෙවිවරු තමන්ගේ හිතේ නැගිච්ච ප්‍රීතිය හැටියට තමයි මේ කරුණු පහ කිව්වේ. ඊළඟට 6 වෙනි දෙවිය ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේම කියන්නකෝ ඔය 5 දෙනාගෙන් කවුරු කියූප එකද හොඳම එක කියලා. කවුරු කියපු කාරණාවද උසස්ම කාරණාව උතුම්ම කාරණාව කියලා අහනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක්. මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේට කොයිතරම් කරුණු තියෙනවද පින්වතුනි තමන්ගේ ප්‍රඥාවෙන් මීට වඩා උසස් කරුණු තියෙනවා කියලා කියන්නේ. නමුත් සාමාන්‍යයෙන් බුදුවරුන්ගේ ළඟ තියෙන විශේෂ ගුණයක් ඒ තමයි කවදාවත් අනුන්ගේ ගුණය නසන්නේ නෑ. දැන් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ඒ දෙවිය ඇවිල්ලා ස්වාමීනි මේ දෙවිවරු 6 දෙනා කියපු මේ කාරණාවල් වලින් මොන දෙවියා කියපු එකද හොඳ මේක? එතන මීට වඩා හොඳ දෙයක් තියෙනවද? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔක්කොම කියපු ඒවා හොඳයි. ඒ කාරණා 6ටම සමාන ගෞරවයක් භාග්‍යවතුන් වහන්සේ දෙනවා. ඇයි? භාග්‍යවතුන් වහන්සේට කොච්චර ඥානයක් තියෙනවද ඔయిత වඩා හොඳ කරුණු කියන්නේ. දැන් ඔයකට එක උදාහරණයක් කියනවා නම් අර අපේ කාශ්‍යප මහරහතන් වහන්සේ විවරණ ගත්තනේ පදුමුත්තර බුදුහාමුදුරන් කාලේ. ඒ විවරණ ගන්න ජීවිතේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ වඩම්වල දන් දෙනකොට ඒ ජීවිතේ දුතාංගධාරී භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැකලා මේ සිටුවරය ගිහලා දානෙට ආරාධනා කරා. කිව්වා මේ කමක් නෑ මට දානක බෙදලා ගෙනත් දෙන්න. මොකද දුතාංගධාරීනේ පිණ්ඩපාතේ තමයි දන් වල දන්නේ. ඒතර මේ උපාසකයා බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා අහනවා. ඒ කියන්නේ අපේ කාශ්‍යප හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා සාමාන්‍යයෙන් වැඩම කරපු හාමුදුරුවෝ ඔබ වහන්සේට වඩා උසස් කෙනෙක්ද කියලා අහනවා. ඒතර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ කියනවා ඔව්. බුදු කෙනෙකුට වඩා ශ්‍රාවකෙක් උතුම් වෙන්නේ නෑනේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාව කියනවා ඔව් උපාසකේ ඒ භික්ෂුව මට වඩා උතුම්. ඇයි ඒ? භාග්‍යවතුන් වහන්සේ ඉතින් මේ වෙලාවේ පිණ්ඩපාතික දුතාංගේ දරලා නෑනේ. ඒ භික්ෂුව දරලානේ. ඒ අර්ථයෙන් තමයි බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුව උතුම් කියලා කියන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේලා සාමාන්‍යයෙන් අනුන්ගේ ගුණය නසන්නේ නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ සියල්ලෝම කියපු ඒවා ඊටාම උසස් උතුම් එකක්වත් එකට වඩා නොවැඩි නෑ. ඔක්කොම ඊටාම හොඳ දේවල් කිව්වේ. ඊටාම උසස් දේවල් කිව්වේ. සබ්බාසං වෝ සුභාසිතං පරියායේන අපිච්ච මමපි සුනාති. භාග්‍යවතුන් වහන්සේ කියන නමුත් මේ මගේ කීමත් අහන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධාවෙන් ආදී දන් දෙන ඒවා ඒව ඊටාම හොඳ දෙයක්. හැබැයි මේ ලෝකේ ඊට වඩා ඊටාම හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දානංචකෝ ධම්ම පදංච සෙය්‍යෝ පුබ්බේච හි පුබ්බතරේ සන්තෝ නිබ්බාන මේ වජ්ජමුගං සපඤ්ඤාති. බුද්ධාදී ආර්ය උත්තමයන් වහන්සේලා මේ ලෝකේ විශේෂයෙන් වර්ණනා කරන උතුම්ම දේ තමයි ඒ තමයි පින්වතුනි නිර්වාණ පදය. දාන ආදී මේ සියල්ල කරන එක ඉතාම හොඳයි. හැබැයි ඒ සියල්ලටම වඩා මේ ලෝකයේ උතුම්ම දේ මොකද්ද? කෙනෙක් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම කියලා මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද අපි අපේ පින්වතුන්ට මේ දෙහෝරාවකට ආසන්න කාලයක් මේ දේශනා කරේ සාදු සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ ඊටාම උසස් කාරණා කිහිපයක් අනුමත කරපු දේශනාවක්. මම හිතන බොහෝ දිනෙකට තමන්ගේ මේ ලෞකික ජීවිතේ උතුම් බව තේරුම් අරගෙන ජීවිතේ තව තවත් අර්ථවත් කරගන්නට මේ දේශනාව මහත් පිටුවහලක් වේවි කියලා. ඒ අර්ථයෙන්යි අද අපි මේ දේශනාව අපේ පින්වතුන්ට දේශනා කරන්නට යෙදුනේ. නමුත් කෙටියෙන්ම කියනවා නම්
මේ එක එක කාරණාවක් ගත්තත් දීර්ඝ කාලයක් අරගෙන විස්තර කරන්න පුළුවන් කාරණාවල්. නමුත් තිබෙන කාලේ උපරිමටම පාවිච්චි කරගෙනයි අපි මේ කාරණාවල් මේ ප්‍රමාණයට අපේ පින්වතුන්ට දේශනා කළේ. එමනම් අද දවසේ මේ උතුම් පොහෝදා මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට දායකත්වයේ දැක්වූ ඒ පින්වතුන්ට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරලා දේශනාව නිමාවට පත් කරන්නයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වයන් දෙකක් දරනවා. එක පිරිසක් විජේරාම පටුමග නුගේගොඩ පදිංචි අබේරත්න පවුලේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා PRB අබේරත්න මහතා, DM අබේරත්න මැතිණිය, ආනන්ද ලොකුහේවා ගමගේ මහතා, DC කැකුලාවල මහතා, UD රොද්රිගෝ මැතිණිය, කැතරින් කබ්‍රාල් කියන මෙන්න මේ පින්වතුන්ට පින් අනුමෝදන් කරන්නට. ඉතින් මේ මිය පරලෝකියා වූ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ගීතා දිසානායක මෑණියන්ට, පුංචි සිඤ්ඤෝ දසනායක මහතාට, අබේරත්න ගමගේ කැකුලාවල පවුල්වල සියලු දෙනාට යහපත ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාටම දිගාසිරි සම්පත් ලැබේවා, චිරජීවනයේ ලැබේවා, කායික මානසික සුවපත් භාවය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දානට සම්බන්ධ වූ හැම දෙනාටමත්, ඔවුන්ගේ පවුල්වල හැම දෙනාටමත්, ලක්වැසි ලොවැසි හැම දෙනාටමත්, සියලු දේව දේවතාවුන් වහන්සේලාටත් මේ උදාර දාන ධර්ම දානානිසංසය අනුමෝදන් වෙලා සියල්ලෝම සතුටින් පින් අනුමෝදන් කරගනිත්වා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තවත් පිරිසක් දායක වෙනවා. රාජගිරිය පදිංචි උපේන්ද්‍ර මහත්මයා සහ ඉරංගා සමරතුංග මහත්මිය කියන පින්වත් පිරිස. ඒ වගේම දිනෝ සහ තෙරුණි කියන දීනියන් දෙපළ ඇතුළු පින්වන්ත පිරිස. ඒත් බලාපොරොත්තු වෙනවා විලියම් සහ ලිලියන් ලියනගේ, වෝල්ට් සහ නෙලී පෙරේරා, ජේරඩ් සමරතුංග මහතා, ගුණපාල මාතරාරච්චි මහතා කියන මෙන්න මේ මිය පරලෝකීය හැම දෙනාටම පින් දෙන්නත්, ඒ වගේම මහා සංඝරුන්ට ආශිර්වාදය කරන්නත්, විශේෂයෙන්ම අද දින උපන්දිනයේ සමරන ඉරංගා සමරතුංග මහත්මියට ආශිර්වාදය කරන්නත්, සැප්තැම්බර් මාස 16 වන දින උපන්දිනයේ සමරන දෙවුනි දියණියට ආශිර්වාදය කරන්නත්, දෙමව්පියන් ඇතුළු පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දෙනාටම පින් අනුමෝදන් වේවා. මිය පරලෝකියා වූ සියලු මියගේ ඥාතීන් පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන හැම දෙනාටම මේ උදාර කුසලානිසංස ධර්මීය හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමින් ආශිර්වාදේ කරනවා. ළඟා කරගත් සීල පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේටත් අපි ආශිර්වාදේ කරනවා. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ආශිර්වාදේ කරනවා. ඔවුන්ටත් මේ උදාර පුණ්‍ය ශක්තියින් අඩුවක් නැතුව අනුමෝදන් වේවා. මෙවන් උතුම් ගාම්භීර ධර්මයක් මට උගන්වන, මාව ධර්මයෙන් පෝෂණය කරන මාගේ පරම ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ උදාර කුසලානිසංස ධර්මියෝ අනුමෝදන් වේවා. අඩුවක් නැතුව අනුමෝදන් වේ පාරමී ගුණ ධර්මයන් සම්පූර්ණ කරගන්නට මේ පින හේතු වාසනා වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. මෙහෙනි සසුනට වරම් ලැබුවේ පින්මහේ අතිටනින් පා ගමන්නා මහ ගෝතමියනේ වස්මහා පින්කම් අරඹනා පිනෙන් සුදිලෙනා පිනර පෝතා
බැති සිතින් වන්දනා සම්බෝධි වන්දනා